පින්වත්නි අද මේ දවසේ උදෑසනම දාන ගෙනල්ලා පූජා කරා පන්සලට. මට ඒකත් එක්ක මතක් වුණේ පොඩ්ඩක් දානේ සම්බන්ධ අදහසක් කියවන හොඳයි කියලා. මේ මෑත කාලේනම අපිට ලෝකසානසලා බොහෝ පිරිසකට සංඝෝපස්ථාන කරන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් අර ඒවත් එක්ක දානයක් දෙන්න ඕනේ ඇයි කියන එකේ අදහස පොඩ්ඩක් ඉස්මතු වුණා හොඳයි කියලා මට හිතෙනවා. සාමාන්‍යයෙන් දෙන්න පුළුවන් විදි ගොඩාක් තියෙනවා. දෙයක් දෙන්න පුළුවන් විදි ගොඩාක් තියෙනවා. සාමාන්‍ය ලෝකේ අපි හැමෝම හැමතිස්සෙම මොනවා හරි දෙනවා සහ ගනිමින් තමයි ඉන්නේ. ගනුදෙනු කියලා කියන්නේ උකටනේ. බැංකුව වගේ තමයි සාමාන්‍ය මිනිස්සු. මම ඒක කියන්න හේතුව මේ බැංකුව වල ස්වභාවය තමයි දෙනවා තමයි. හැබැයි ආයි රිටර්න් එක ගන්නේ අර දුන්න ප්‍රමාණයට වඩා පොලියත් එක්ක. ඒ හින්දා තමයි මිනිස්සු නැති බැරි වෙලාවට තමයි ගිහිල්ලා බැංකුව වලින් ගන්නෙ. නිකන් ආසාවට කවුරුත් ඒවා ගන්නෑ. තේරෙනවද? සහ මේ බැංකුව වල තැන්පත් කරනකොට ලැබෙන පොලි අනුපාතිකය ණයක් ගන්නවට වඩා අඩුයි. කියන්නේ දෙනවා කියන තැනට වටිනාකම ගොඩක් අඩුයි ලෝකේ තියෙන. පැහැදිලිද? මම තේරුම් ගන්න උත්සාහ කරන්න. සාමාන්‍යයෙන් මේ බුද්ධ ශාසනයේ අර්ථ පෙන්නකොට බුදුහාමුදුරුවෝ දානීය සම්බන්ධව පෙන්නපු අර්ථ හුඟක් වැඩි. දස පාරමිතාවල වුණත් බුදුහාමුදුරුවෝ පටන් ගන්නේ දාන පාරමිතාව කියන තැනින්. ඊට පස්සේ දාන සීල භාවනා කියලා අපි අහලා තිනවා. ඔය විතර දානීය තමයි, ඒ කියන්නේ දීම තමයි ඊටාම ශ්‍රේෂ්ඨයි කියලා අර්ථ දක්වන්නේ. ඒ කියන්නේ පියන්නේ ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් මිනිස්සෙක් හිතන්න පුළුවන් මිනිස්සෙක් වුණත් ප්‍රායෝගිකව හිතනකොට තමන් ළඟ තියෙන දෙයක් දුන්නා කියන එකෙන් එයාටත් තේරෙනවා ආයි යාට භෞතිකව යමක් ලැබෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ නිකම් මොනවා හරි දුන්නොත් එහෙම ආයි යාට දෙයක් ලැබෙන්නේ නැහනේ. ඒ හින්දා තමයි මිනිස්සු මොනවා හරි දෙනකොට පෙරලා හිනාවක් හෝ බලාපොරොත්තු වෙලා දෙය කරන්නේ. ඒ කියන්නේ බල්ලෙක්ට තිරිසනෙට කන්න දුන්නත් නකුට හරි වණයි කියන අර්ථයෙන් තමයි මිනිස්සු කරන්නේ. මොකද භෞතිකව කයට හෝ හිතට දැනෙන්න දෙයක් ඕනේ නැවත. ඒක මං කියුවේ ඒවා නිකන් බැංකුව වගේ කියලා. හරිද? දෙන ප්‍රමාණයට වඩා බොහෝ දුරට සමාන හෝ ඊට වැඩිපුර මොනවා හරි අපිට ප්‍රතිලාභයක් ඕනෙමයි. අඩුවෙන් ලැබෙනවා කිව්වොත් කොහොමද දෙන්නේ? වැල්. ඉතින් මේ වගේ තැනක කිසිම දෙයක් බලාපොරොත්තු නොවි දන් දෙන්න කියන එක කියලා දෙන්න හරි අමාරුයි. يعني කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ දන් දෙන්න කියලා. ඒක මිනිස්සු බතෝ කෝටිකට යනවා මොකක්ද ඒකේ තේරුම කියලා. ඒ කියන්නේ දෙයක් දුන්නාම ඕගලන්ට දෙයක් ලැබෙන්නේ නැහැ. ඒත් පුළුවන් තරම් දෙන්න කියද්දි. ඒක හරි අමාරු තැනක් කියන්නේ. හරිද? බුදුහාමුදුරුවෝ ඔකට කියන උදාහරණයක් තියෙනවා මේ අත පිරිසිදු කරගන්නවා හා සමානව දන් දෙන්න කියලා. අත් දෙක පිරිසිදු කරගන්නේ, අත් දෙක හොදන්නේ. ඒ වගේ දන් දෙන්න කියලා කියන්නේ. ඒ උපමාවේ හොඳ අර්ථයක් තියෙනවනේ. ඒ කියන්නේ අපි හැමතිස්සෙම බලනවා අතේ තියෙන සියලුම කුණු දූවිලි ඉවත් කරගන්නවා කියන තැනින්. ඒකට ફોකස් වෙනකොට කුණු ටික අයින් වෙනවා කියන එක අපි කොහොමද කරනවා. ඒ වගේ තමයි දානීය කියන තැන පෙන්වන්නේ. ඒ කියන්නේ මේ සියලුම බන්ධනයන්ගෙන් ගැලවෙනවා වගේ තමයි කුණු ඉවත් කරනවා කියන එක. නිවනටපත් වුණා නැත්තම් පිවිතුරු පවිත්‍ර වුණා කියන අර්ථයෙන් තමයි අර පිරිසුදු භාවය පෙන්වන්නේ. ඉතින් පිරිසුදු භාවය ලැබෙන්න නම් අතහැරීම කියන කොටස අතිශය වැදගත්. ඉතින් ඒකෙදි මම අර මතක් කරන්න ඕනේ සාමාන්‍යයෙන් අපි දානයක් දෙනකොට අපිට බොහෝ දුරට හිතෙන අදහස තමයි අපිට වඩා ඒ දෙන කෙනා නැත්නම් අපිට වඩා ඒ දානි ගන්න කෙනා දුබලෙක් නැත්නම් අසරණෙක්, සරණක් නැති කෙනෙක්, කවුරුත් බලන්නේ නැති කෙනෙක්, පව් අසරණෙක් වගේ තැන තමයි අපිට බොහෝ දුරට හිතෙන්නේ. හරිද? නිකන් අනුකම්පා සහගත ගතියක් තියෙන්නේ. පව් නේ වගේ එකක්. අසරණයි නේ වගේ එකක්. කණ්ඩත් නැතුව ඇති කාලෙකින් වගේ එකක්. මේ වගේ කෑම හම්බෙන්නේ නැහැ වගේ එකක්. ඒ හැමතැනම අපිට උඩින් පෙනුනට අපි කාරුණිකයි වගේ කියලා එතන එහෙම එකක් නැහැ. අපි හැමතිස්සෙම අපේ தත්ත්වය ගොඩක් තියලා තියෙන එතන. يعني මට ලැබෙනවා මේවට ලැබෙන්නේ නැහැ කියන එක. පැහැදිලිද? නිකන් හිතන්න ඌරෙක් සතුරු වෙනවා නම් මට මඩ ගොඩක් හම්බුණා කියලා. මිනිස්සෙක් විදිහට අපිට තේරෙනව නේද මේ ඌර මොඩෙක් කියලා. ඒතර ඒ ඌර කාට හරි මඩ ටිකක් දෙනකොට හිතනවා පව් අසරණේ කියාට මඩ නැතුව ඇති. එහෙම හිතන්නේ සාධාරණද? සාධාරණ නැහැ. ඒ උපමා වගේ සාමාන්‍ය මිනිස්සු කෙනෙක්ට දෙනකොට ඔන්න ඔය මඩ අසුචි හා සමාන අර්ථයක් තමයි නොදැනුවත් වුණා තියන් ඉන්නේ. කියන්නේ ලෝකේ තියෙන සබ්බ සකලමනාව ගොඩ ගහගත්ත කියන්නේ සරලවම අනාතයි. එතකොට ඒ අනාත භාවයක් දැකපු කෙනෙක් අතහරිනවා කියන එක ආයි බලාපොරොත්තු සහිතව කරන්නේ නැහැ. කොහොමවත් ඇරලා දාලා යන්නේ. ඔය මතකද මේ ඔය ජාතක කතාවල එහෙම ජාතක කතාව වුණෙත් නැහැ. මේ ආසන්න බුදුහාමරගේ ශාසනයේම අපේ කවුද මහාකාශ මහරහතන් වහන්සේ ගිහි කාලේ ඊට පස්සේ බිස ජාතකයේ වගේ අහලා තිනවනේ. ඒවා හැමතැනම උන්වහන්සේලා මේ ගිහි ගෙයින් අයින් වෙනකොට මොකක් කරා කියලාද කියන්නේ. ගෙදරින් යනකොට තපසට කොහොමද ගිහිල්ලා දෙන්නේ? ගෙවල් දොරවල් ඇරලා දාලා ගියා කියලා කියන්නේ. දැන් අපි නම් අර පොලිමකට ගස්සලා එක එක බෙදලා එහෙමනේ අපි කරන්නේ. එහෙමවත් නැහැ. අවශ්‍යතාවය ඇත්තෝ ඕනම ආකාරයකින් ගණිත්වා කියලා ඇරලා දාලා යන්නේ. ඒක හිතන්නකො කොහොමද කියලා. දැන් මෙහෙම හිතන්න ඕනේ අපි සාමාන්‍යයෙන් මේ කෙල ගැහුවාම එළියට අපි ඒකයි ගන්නවා කියලා දහසක් ඇත්තෙම නැහැ නේද? එච්චරට මේක තේරුමක් නැහැ කියන එක දන්නවා.
අන්න ඒ අර්ථය තියෙන කෙනෙක්ට ආයි බෙද බෙද එහෙම දඟලන්න දෙයක් නැහැ. ඒ කියන්නේ නමක් ගමක් ලිපිනයක් ගහන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. පැහැදිලිද? එයා දෙන එක කොහොමත් ස්වභාවිකයි එයා දෙනවා. හරිද? හැබැයි අපි දීමෙනුත් ගන්න නම් බලාපොරොත්තු වෙන්නේ අපිට කොහෙන් හරි අපේ තත්ත්වයක් තියාගන්න ඕනේ. තේනවා. මම ඉතින් කියමින් ආවේ සංඝයාට උපස්ථාන කරනකොට සංඝයාට දාණය දෙනකොට අර තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා ඒතේ සුදින්නානි මහත්ඵලානි කියලා කියන්නේ. ඒක සංඝ රත්නයේ තියෙන ගුණයක් කියලා බුදුහාම මතක් කරන්නේ. ඒ කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයට සුළු හෝ අබමල් රේණුවක දෙයක් පූජා කළත් ඒක මහත්ඵලානි මහත්ඵලයි. කප්පානි සතසහස්සානි සංඝේ දින්නා නනසති කියලා කියන්නේ. يعني කල්ප කෝටි සතසහස්‍රයක් ගියත් සංඝයා උදෙසා කරපු දාණය නැත්තම් ඒ කරපු උපස්ථානයේ විපාකේ හෙලන්න බෑ. එච්චරට ಗುಣ මහත්ඵලයි කියලා කියන්නේ. ඊට පස්සේ අපි හැමදාම වඳින සංඝයාගේ ගුණ ගැන කියන තැන. එතන මොකද කියන්නේ? පුණ්‍යක්කෙත්තන් අනුතරන් කියලා නේ. ඒ උපමාව අති තාම ලස්සනයි හරිද? විචිත්‍ර උපමාවක කෙත කියන එක. ඒ කියන්නේ කුඹුරනේ. බලන්න කුඹුරේ පොළව නැත්තම් ඒ කුඹුරේ තියෙන භූමිය සරුයි නම් ඒ භූමිය ඊටාම සාරවත් නම් ඒකට දාන්නේ සුළු බීජයක්ද? කුඩා බීජයක්ද? මහා බීජයක්ද? ඵලය නැත්තම් අස්වැන්න අතිශය සරුසාරයි. ඒකයි පුණ්‍යක් කෙත්තන් අනුතරන් කියන්නේ. අනුත්තර වූ පින් කෙතක් මහා සංඝරත්නය කියලා කියන්නේ. ඒකින්ද සුළු දෙයකින් උපස්ථාන කළත් ඒක ලැබෙනකොට හිතන්න බැරි තරම් ගුණ වෙලා ඉන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි සංඝයා කියන ඒ උත්තමයන් වහන්සේලා නියෝජනය කරන්නේ ලෝකයෙන් එතර වෙනවා කියන අර්ථය. මිනිස්සුන්ට මොකක්ද වෙන්නේ සාමාන්‍යයෙන්? ලෝකයේ ඉඳගෙන සතුටින් ඉන්නවා කියන එක. හැබැයි සත්පුරුෂයන්ගේ ස්වභාවය තමයි ලෝකය නිස්සාරයි කියලා දැකලා ගැලවෙන ස්වභාවයෙන් ඉන්නේ. ඒකයි සංඝ කියන ගුණයෙන් අර්ථ දක්වන්නේ. ඉතින් අයින් වෙලා යන කෙනෙක්ට අයින් වෙලා යන උතුමන් වහන්සේලා මකට සුළු දෙයින් උපකාරයක් කළත් ඒක එතුමන් වහන්සේලා ඊතර වීම පිණිස උපකාර කරගන්නවා මිසක ඒකේ නතර වෙන්න උත්සාහ කරන්නේ නැහැ. තේරෙනවද? සාමාන්‍ය ලෝකෙ එහෙම නැහැ. සාමාන්‍ය ලෝකෙ හිනාවක් පෑවත් ගැහුවත් බැන්නත් ඇඬුවත් තෑග්ගක් දුන්නත් මුළු සක්විති රජපදවිය දුන්නත් ඒවෙන් ඊතර වෙන්න මිනිස්සු කැමති වෙන්නේ නැහැ නේ. තව පුළුවන් තරම් ඉල්ල ගන්න හදන්නේ. ඒ මම අර කිව්වේ බිස ජාතකයේදී ඒ මහා බෝසතන් වහන්සේ කියන්නේ එදා වෙනකොට මහා තවුසනේ. ඒ තවුසගේ කෑම ටික හොරගම් කරනවනේ අර සක්‍ර දේවේන්ද්‍රයා. කොහොමද මේ මෙයාගේ සිල් කියලා බලන්න. එතකොට අවසානයේදී අර තමන්ගේ සහෝදර තපස්වරු ඇවිල්ලා සත්‍යක්‍රියාවක් කරනවනේ. කියන්නේ මහා බෝසතන් වහන්සේ අහනවා මගේ දාණය මට දවස් කිහිපයක්ම මගහැරුණා මට තිබ්බේ නැහැ. මගේ අතින් වැරද්දක් වුණා නම් සමාව වෙන්න කියලා කියනවා. ඒතකොට අනිත් තපස්වරු කියනවා ස්වාමීනි ඔබ අතින් වැරද්දක් වුණේ නැහැ. අපි ඔබ වහන්සේගේ කෑම හැංගුවේත් නැහැ. මම මෙහෙම ඔබ වහන්සේගේ කෑම හැංගුවා නම් කියලා සත්‍යක්‍රියාවක් කරනවා. ඒකෙදි කියන්නේ මොකද? මම ඔබ වහන්සේගේ කෑම හැංගුවා නම් ස්වාමීනි මට ජීවිතේ උපදින භවයක් පාසා ලස්සනම ස්ත්‍රියාව බිරිඳ වේවා. හොඳම කීකරු දරුවම ලැබේවා. යාන වාහන, දීපල, මිල මුදල්, බලය තාන්න මාන උපරිමයෙන් ලැබේවා. ඔහොම තමයි සත්‍යක්‍රියා කරන්නේ. ඒවට ශාප කියලා කියන්නේ. ඍෂි ශාපෝ ඈ. ඊට පස්සේ දෙවනි කෙනා ඊට හපන්. එයා කියනවා මට පළාත් මේ රජකම නෙමෙයි. මට ප්‍රදේශයේම නැත්තම් ඊට පස්සේ රාජ්‍යයම ඊට පස්සේ පෘථුවියටම. ඔහොම ප්‍රාර්ථනාවක් වෙනවා. කියන්නේ ඒක ප්‍රාර්ථනාවක් විතර තියෙන්නේ අපිට ඈ. ඉතින් සාමාන්‍ය මිනිසුන්ට ඒක ලොකු ප්‍රාර්ථනාවක්. දිව්‍ය ලෝකයන්ට ලැබේවා. හැමෝම මාව පිළිගන්න ස්වභාවයක් ලැබේවා. ලස්සන රූපයක් ලැබේවා. ඔය අපි සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රාර්ථනානේ. අර දේවාල ගානේ කොහේ හරි ගිහලා යදින ඒවනේ ඔවා. ප්‍රශ්න නැතිව ඉන්න ලැබේවා. ඕනේ කියන්නේ. හැබැයි ඒවා ඍෂි ශාප කියලා කියන්නේ. එදා ඍෂිවරු ඒ තපස්වරු ශාපයක් කොට දැක්කුවේ ඒක. ඉවලෙත් අර සක්‍ර දේවේන්ද්‍රයා බය වෙලා පෙනී ඉඳලා අහනවා "සෝනි මමයි හැංගුවේ කෑම නම් මට ඒකටත් වඩා තියෙන ප්‍රශ්නේ ඔබ වහන්සේලා මේ මොනවද ප්‍රාර්ථනා කරන්නේ?" අහනවා. සාමාන්‍ය ලෝකයා පස්සෙන් වැටලා දනින් නැමිලා ලෙව කාගෙන ප්‍රාර්ථනා කරන ප්‍රාර්ථනා ඔබ වහන්සේලා කෙලින්ම සාපයක් විදිහට කියන්නේ. ඇයි කියලා අහනවා. ඒක තමයි මහ බෝසතාණන් වහන්සේ කියන්නේ ඔබට නොතේරුණාට මේ ප්‍රාර්ථනා සඵල වීම නිසා සත්වයා මල පුඩුවක බැඳුනා වගේ සසරට බැඳෙනවා. දුක කියන එක උරුම කරගෙන ඉපදෙනවා මේ නිසා. ඉතින් එවැනි දුක විදිහට දැකපු නිසායි මේ පිරිස මේ විදිහට සාපයක් කරේ කියලා. හරිද? ඉතින් ඒ හින්දා දැන් වෙනසක් තියෙන්නේ නුවණේ. ඒ කියන්නේ කෝණේනේ. ඌරෙක්ට මඩ හොඳයි තමයි. හැබැයි මිනිස්යන් විදිහට අපිට මඩ හොඳ නැහැනේ. අර කුරුමිනියට ගොම හොඳයි තමයි. හැබැයි අපිට ඒක හොඳ නැහැනේ. හරක්ට තනකොළ හොඳයි තමයි. මිනිස්සු ගිහිල්ලා තනකොළ ගන්න නැහැනේ. ඒක පේනවනේ කෝණේ වෙනසක් තියෙන්නේ කියලා. පැහැදිලිද? ඉතින් අන්නේ හින්දායි කෝණය මෙතන හදා ගන්න ඕනේ. ඉතින් අර අතනදී මම කියමින් ආවේ මහා සංඝයාට උපස්ථානයක් කරනකොට අර බුදුහාමුදුරුව මතක් කරපු කාමය කියන එක නිස්සාරයි කියන නුවණ පහළ වෙච්ච උත්තමයන් වහන්සේලාට උපස්ථාන කරන්නේ. ඒක උන්වහන්සේලාට මේ ලෝකේ කියන්නේ හරියට මඩවලක් වගේ. හරිද? එතකොට මඩවලෙන් ඈතර වීම පිණිසයි සියලුම උත්සාහය තියෙන්නේ. එතකොට ඇත්තටම නම් අපිට අනුකම්පාවක්, පව් අසරණ භාවයක් තේරෙන්න හොඳ නැහැ. තේරෙන්න බෑ හරිනම් සංඝයා කෙරෙහි. අපිට අපි සම්බන්ධව අසරණ භාවයක් වෙන්න ඕනේ. අපි තාම මේක රමණය කරන් ඉන්නවනේ කියලා.
තේරෙනවද? අන්න ඒ චින්තනය මාරු වුණොත් හරිද? මඩේ ඉන්නේ අපි එතරලා ඉන්නේ උන්වහන්සේලාගෙන අර්ථ එනවා. ඒතකොට තමයි අර වන්දනාව, සාදුකාරය ඔය කියන අර්ථ ටික එන්නේ. නැත්තම් එන්නේ නැහැ. හරි නැත්තම් පොඩි ස්වාමීන් වහන්සේලම දැක්කම සමහර මිනිස්සු වඳින්නවත් නැහැනේ. නිකන් අර පොඩි ළමයෙක් හම්බුනා වගේ තමයි ඉන්නේ. හරිද? ඒක පිළිබඳව අතිශය සංවේගයක් හොඳද? ඒ කියන්නේ ඒ තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි බලන්නේ බාහිර කයෙන්, සයිස් එකෙන්, වයසෙන් බලන්නේ ඔක. එහෙම බලන්න බෑ. මොකද අවුරුදු 5න් රහත් වෙච්ච ස්වාමීන් වහන්සේලා සාසනේ ඉන්නවා. හරිද? අවුරුදු 7න් රහත් වෙච්ච ඕනතරම් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ හින්දා එහෙම කියන්න බෑ. හරිද? ඒ හින්දා චීවරයක් ඇඟේ දවට ගත්ත උතුමයන් වහන්සේ නමක් ඇස්කොනින් හරි බලන්න හම්බෙන්නේ කලාතුරකින්. මොකද ඒ කලාතුරකින් හම්බෙනවා කියලා කියන්නේ බුද්ධ ශාසනයේ දුර්ලභ හින්දා. තථාගතයන් වහන්සේලා හැමදාම පහළ වෙන්නේ නැති හින්දා. ඉතින් එවැනි කාලයක බුදුහාමුදුරුවෝ මතක් කරනවා ශාසනය පිරිහිලා ගිහලා යම් දවසක කාසාව කන්ටක නමින්. එනේ කහනූලක් බැඳන් ඉන්න මිනිස්සෙක් ගානට හාමුදුරුවෝ වැටෙනවා. නිකන් ඔහේ සාමාන්‍ය වැඩ කර කර ඉන්න. එදාටත් මහණෙනි ඔබලා මහා සංඝයාගේ ගුණය අරමුණු කරගෙන ඒ අදහසින් කෙනෙක්ට දන් හැන්දක් පූජා කරා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දාන දුන්නා හා සමානව කිසිම අඩුවක් නැතුව හම්බෙනවා. තේරෙනවද? ඉතින් එහෙනම් එච්චර උත්කෘෂ්ඨ මානසංශ කියන්නේ ඇයි? අපේ තියෙන අසරණ භාවය ඇත්තටම අර සරණ දකින්නකොට අපිට ඉස්මතු වෙනවා. ගැලවෙන්න ඕනේ කියන ඒ මොටිවේෂන් එක හැදෙනවා. සීලය මෙච්චර දුරට රකින්න පුළුවන් උත්මයේ ඉන්නවා අපි එහෙනම් රකින්න නැති අය කියන ක්වෙස්චන් එක එනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්නාර්ථ එනවා අපිට. තේරෙනවද? නෙක්ඛම්මේ කරලා වීරය කරලා කාමෙන් විනිර්මුක්ත වෙච්ච විරාගී ඒ වගේම අර වීත රාගෙන් ද්වේෂයෙන් මොහෙන් පහ වෙච්ච උත්මයන් වහන්සේලා වැඩ ඉන්නවා. එහෙනම් අපිට බැරි. අපිට බැරි ඇයි? අපිට බැරිලා තියන්නේ ඇයි කියන මේ ප්‍රශ්නාර්ථ එනවනේ. එතකොට සත්පුරුෂයෙක් නම් ප්‍රඥාවන්තයෙක් නම් උත්සාහය තියෙනවා. තේරෙනවද? ඒක ඇති වෙන්නේ අපිට වඩා ශ්‍රේෂ්ඨ ගුණයක් තියන් ඉන්න හින්දා. මහා සංඝයා. පැහැදිලි. එතකොට අනුකම්පාව ඇති වෙන්න ඕනේ තමන් සම්බන්ධව. හරිද? දුක ශෝකය ඇති වෙන්න ඕනේ තමන් සම්බන්ධව. අපි රසයි, මාර රහයි, පුදුම ලෝකයක් කියලා සතුටින් රමණය කරන ලෝකයේ ගතයුත්තක් නැහැ කියන අර්ථයෙන් නුවණක් ඉපදිච්ච සත්පුරුෂයෝ තමයි යහපැත්තේ ඉන්නේ කියන එක අදහස එන්න ඕනේ. එතකොට තමයි තමන්ට යන්න හිතෙන්නේ උතනින්. නැත්තම් අපි මොකද්ද කරන්නේ කියනකොට නමට දන් දීදී ඉන්නවා දිගටම. ඒ කියන්නේ අපිට හිතලා තියෙන නිකන් අර සාමාන්‍ය ජීවිතේ ගත කරන මිනිස්සුන්ගේ ජීවිතේ එක කොටසක් තමයි පන්සලට කියලා දාන්න දෙන එක. 7 දවසට ස්වාමීන් වහන්සේලා එක්කන් එන එක, පිරිතක් කියන්නේ එක්කන් එන එක. හින්නම මෝඩයි හරි. ස්වාමීන් වහන්සේලා ඉන්නේ පාන්සකුළු දී ඉන්නවත් පිරිත් කියනත් ඕකට නෙමෙයි. තේරෙනවද? අඩු ගානේ පිරිත කියන්නේ මොකද්ද කියනවත් තේරෙන්න නම් කමන්නේ. තේරෙනවද? ඉතින් ඒ හින්දා නිකන් කරන්නම් වලේ කරාගෙන එක හරියන එක නෙමෙයි. අර ඔයගොල්ලෝ අහලා තියෙනවද නැහැ එක දේවාලයක වෙච්ච කතාවක්. ඒ එතන හිටපු මහා මේ දේවාලය කරන පූජකතුමා හැමදාම එනකොට පූසාව ගැට ගන්නවලු එතන තියෙන කණුවක. ඊට පස්සේ මේ මිනිස්සයා වයස ගිහලා මලා. ඉතින් පුරුද්දක් වශයෙන් මේ පූසාව ගැට ගහලානේ පූජාව පටන් ගන්නෙ. එයාගේ පුතා තමයි ඊළඟට එතන පූජකතුමා වුණේ. මෙයාත් හැමදාම අර පූසාව ගැට ගහනවලු. පූසත් ඉතින් වයසට යනවනේ. පූසත් මලා. ඊට පස්සේ දැන් ඊළඟ දවසේ පූජාව කරනකොට පූසා නැහැ. පූසා මැරලා. අලුතෙන් පූසෙක් ගෙනල්ලා ආයෙ කණුවකට ඇහුවලු. මොකටද කරන්නේ? මොකක්ද අර්ථය? මිලෝදයක් දැන්නේ ඔහේ කරන්නම් වලේ කරනවා. අපි වඳින්නෙත් ඔහොමයි. හරිද? ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්නෙත් ඔහොමයි. පිරිත් අහන්නෙත් ඔහොමයි. කටින කරන්නෙත් ඔහොමයි. ඔක්කොම ඔහොමයි. කෙනෙක් කරන්නම් වලේ කරනවා. තේරෙනවද? ඉතින් ඔය පූසා මලාට පස්සේ ආයෙ පූසා ගන්න වෙන්නේ නැහැ හොඳේ. තේරෙනවද? ඒ හින්දා අර්ථය ධර්මයේ දැනගෙන කරන්න ඕනේ. නැත්තම් මේක හරියන්නේ නැහැ. ඉතින් ඒ හින්දා හොඳට එකක් තේරුම් ගන්න සංඝයාට උපස්ථාන කරනකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සියලුම සිව්ගණේ මම මේ අර්ථ දක්වන්නේ. හරිද? ඕනම කෙනෙක්ට උපකාර කරනකොට අපේ පැත්තේ අඩුපාඩුව දකිමින් උපකාරය කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද අපේ පැත්තේ අඩුවක් තියෙන හින්දායි දානයක් දෙන්න කියලා කියන්නේ. ඕගොල්ලන්ගේ පැත්තේ හුඟක් දේවල් තියෙනවා අපි දන් දෙන්න කියන්න ඕනේ නැහැ. තේරෙනවද? අසරණේට පිහිට වෙන්න, යාචකයට දෙන්න වගේ එතනටද කියද හැකියි. හැබැයි පේනවද අපේ පැත්තේ යාචකකම තියෙන්නේ. අපේ පැත්තේ දුගී බව තියෙන්නේ. අපේ පැත්තේ නුවණ මදකම තියෙන්නේ. මෝඩකම තියෙන්නේ අපේ පැත්තේ. හරිද? ප්‍රඥාවන්තයෝ දැක්කහම ගෞරවයක්, ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ හින්දා. මොකද අපිට අපේ තුල නැති ගුණය ඇති කරගන්න භූමියක්, පින්කෙතක් කියන අර්ථයෙන් එහෙම. තේරෙනවද? ඉතින් ඒ හින්දා අන්න අර කියන අප්‍රමාණ ගෞරවය, ශ්‍රද්ධාව පරිදරි කරගෙන දන් හැන්දක් බෙදුවොත් අන්න ඒක උත්කෘෂ්ඨානිසංසයි. පැහැදිලිද? දන් හැන්දක්ව බෙදන්න නැහැ. දුප්පත්, එච්චර දුප්පත්. හැබැයි සාදුකාරයක් දුන්නොත් ඒකත් ආනිසංසයි. ඒවා විශ්වාස නැත්නම් අර ජේතවනාරාමේ පූජා කරනකොට වෙච්ච සිද්ධිය බලන්න. සිටුතුමාට හම්බුනේ රිදී මාලිගාව, අර දුප්පත් යාචකයට හම්බුනා රත්තරන් මාලිගාව. දිව්‍යතලයේ. පේනවනේ? හරි. සාදු කියලා කටින් කියන්න බැයි නං. අත් දෙක උස්සන එක පවා ශ්‍රේෂ්ඨයි. ඊට මම උපමාවක් කියනවා. ඒ කතාව වෙන්නේ 92ක් විතර කාලයකට පෙර, දයානු කල්පයකට පෙර බුද්ධ ශාසනයක් තිබ්බා. ඒකේ බුදු වෙලා හිටපු තථාගතයන් වහන්සේගේ නම තමයි පුස්ස කියන්නේ. පුස්ස බුදු පියාණන් වහන්සේ බුදු වෙලා හිටපු කාලේ උන්වහන්සේගේ සුගන්ධ කුටිය ළඟ තිබ්බ අඹ ගහ. ඔය අඹ ගහේ කෝකිලෙක් හිටියා. කොහෙක්? ඔය කොහා දන්නේ නැහැ මේ ඉන්නේ බුදුහාමුදුරු කියලා. හරිද?
කොහා සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. හැබැයි මේ කොහා දැකලා තියෙනවා අර මේ වගේ දුඹුරු පාට කහ පාට වස්ත්‍ර පෙරවගත්ත කොණ්ඩේ මුඩු කරපු ඊටාම සුපේශල හික්මෙච්ච මිනිස්සු උතනින් යනවා එනවා. හරිද? මේක මේ කොහාට ඊටාම ලයාන්විත හැඟීම්බර සංවේගී දර්ශනයක්. ඒ කියන්නේ යාගේ හිත නිවිලා යනවා වගේ එකක්. තිරිසන්නු ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩකාරීනේ, කලබලකාරීනේ, බයෙන්නේ ඉන්නේ. හැබැයි අර දසුන දකින්නට මෙයාට එහෙම එකක් ඉන්නේ නැහැ. ඔය ප්‍රීතිය නිසාම දවසක් මෙයා ওই ගහේ ඉඳන් අර පිරිස එළියට එනකොට තමන්ගේ අර ඊටාම මිහිරි නාදයෙන් කෑ ගහන්න ගත්තා. කොහාගේ නාදයක් තියෙන ලස්සන. ඒ කියන්නේ ඒගොල්ලන්ට ප්‍රශංසා කරා. ඒ කියන්නේ හිත නිවිච්ච එකකින්ද. දවසක් කරපු වැඩි ඔය කොහා තමන් ආහාර හොයන් යනකොට අඹ ගහේ අඹ ඉදිලා තිබ්බා. අඹ ගෙඩිය කරන් යනකොට දකිනවා පල්ලෙහා අර ස්වාමීන් වහන්සේලා වඩිනවා. ඊට පස්සේ මෙයා කරපෙඩි හොටෙන් අරන් ගිහලා අර අඹ ගෙඩිය අතෑරිය පාත්‍රයකට. හරිද? ඉතින් ස්වාමීන් වහන්සේලා ඒකත් පිළිඅරගෙන ගියා. ඔය අඹ ගෙඩිය පූජා කරලා එදා කොහා ඇවිල්ලා නිදාගත්ත කූඩුවේ. අර නිවිච්ච හිතෙන් තිරිසන් ලෝකේ හැටියක තමයි බුදුහාර මතක් කරනවා ප්‍රබලයා විසින් දුබලයාව අනුභව කරන එකම තමයි තිරිසන් ලෝකේ අපාගත ස්වභාවයේ විදිය. ඉතින් උකුස් එක්ක ඇවිල්ලා මොකද කරේ? අර කොහාව සම්පූර්ණයෙන්ම මස් කළා ගිල්ලා. හැබැයි උන්වහන්සේ ඒ කොහා චුති වෙලා පරිසන්දි ගත්තේ තවදිසා දිව්‍යතලයේ කියලා මතක් කරනවා. උන්වහන්සේ තමයි අපේ ශාසනයේ ලකුණ්ඩපද්දිය නමින් මහරහත් වෙන්නේ. උන්වහන්සේ මතක් කරනවා එදා අර කොහා වෙලා ඉපදිලා අච්චර පහන් සිතුවිල්ලක් ඇති කරගන්න අවස්ථාව ලැබුණේ පුස්ස බුදුහාමුදුරුවෝ හින්දා. එදා ඒ තිරිසන අර අඹගෙඩිය අරන් ගිහිල්ලා අතෑරියේ නිකන් ස්වාමීන් වහන්සේගේ පාත්‍රයට නෙමෙයි අත්‍තරම. බුදුහාමුදුරන්ගේ සුගත පාත්‍රයට උන්වහන්සේ පූජා කරේ ඒක. ඒ ආනිසංසය කියලා මතක් කරනවා උනේ. ඉතින් ඒතර මම ඒකයි කිව්වේ සමහරට තිරිසනා දන්නේ නැහැ මේ ඉස්සරහින් ඉන්නේ කවුද කියලා. හැබැයි ඒ වෙච්ච සිද්ධිය නිසා ඒ කරපු දේ නිසා ලැබිච්ච ආනිසංසය මේ පොණයි කියලා කියන්නත් බෑ. ඒතරම මම කියන එක. අනිත් එක හිතන්නකෝ මහාකාශ මහරතන වහන්සේට අර පිල්ලු වෙච්ච කිරිබත් ටික පූජා කරපු ලාදුරු රෝගියා මතකයි නේද? ඉතින් අපිට ඊටාම අපුලයි අපිට එපා වෙනවනේ කියනකොටත් කොහොමද අප්පා එහෙම කරන්නේ කියලා. තේරෙනවද? අපිට එහෙම කනවා නෙමෙයි පැත්තවත් බලන්න දෙන්නේ නැහැ නේද? හැබැයි ඒත් ශ්‍රද්ධාවෙන් පූජා කරා. ඇඟිල්ලත් කඩන් වැටුණා මස් ටික දී වෙලා. ඒකත් පැත්තකට දාලා උන්වහන්සේ අර රෝගියා ඉස්සරහා පිටම වැළඳුවා. තවත් මහානිසංස වේවා කියලා. මොකද හිත පහන්නවනේ. හරිද? ඉතින් ඒකයි කියන්නේ මේක දානය කියන එක පින්වත්නි මේ ඇත්තම තමන්ගේ පැත්තෙන් අනුකම්පාවෙන් වෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ට අනුකම්පා සහගත කෙනෙක් තමයි දානය දෙන්නේ. අනිත් කෙනාට තමන්ගේ தත්ත්වෙ පෙන්වන කෙනෙක් දන් දෙන්නේ නැහැ. එයා தත්ත්වයක් දෙන්නේ ණයක් දෙන්නේ. කියන්නේ පින්වත්නි ලෝකෙ මිනිස්සු කොච්චර දුප්පත්ද කියනවනම් සල්ලි විතරයි උන්ට තියෙන්නේ. තේරෙනවද? ඒ හින්දා හොඳම එකක් තේරුම් ගන්න මේ වටිනාකම. නැත්තම් හොඳයි කියන එකේ තේරුම වැඩිපුර මුදලක් යනවා කියන එක නෙමෙයි. ඒකට කියන්නේ වටිනාකම නැත්තම් ඒකට කියන්නේ ගාණ කීයද කියන එක. ඒව නිකන් මොනවද? අර ගිහිල්ලා පොලේ බඩු ගන්නකොට අපි හෙට්ටු කරන්නේ ඒ වගේ වැඩේ සල්ලි වලින් මයින්නවා කියන එක. හොඳ වටිනවා කියන එක, ගුණවත් කියන එක සල්ලි වලින් මයින්න බෑ. ඒකයි සාදුකාරයක් ඕගලන්ට මයින්ඩ් කියලා වෙන්දේසි කරන්න කිව්වොත් සාදුකාරයක වටිනාකම ගාණ කීයද කියලා කියන්න බෑ. හරිද? දුගී දුප්පත් මිනිස්සෙක් දන් හැන්දකින් බෙදුවා මේ දන් හැන්ද කොච්චර වටිනවද කියලා ගාණ තීරණය කරන්න දුන්නොත් කියන්න බෑ. තේරුණා මං කියන එක? ඉතින් මේ මහා සංඝයා වැඩ ඉන්න කාලය දුර්ලභයි. ඉතින් උන්වහන්සේලා වැඩ ඉන්න කාලෙක උපස්ථානයක් කරන්න, වන්දනාවක් කරන්න, සාදුකාරයක් පවත්වන්න සිවුරක් ළඟට ගිහිල්ලා හරි ඉන්න ලැබෙන්නේ තාම කලාතුරකින්. හරිද? ඒකයි බුදුහාමුදුරුවෝ මතක් කරේ අර චීවරයක අසූචි ගොම ගෑවිලා තිබ්බත් ඒක පවිත්‍ර කරලා හිස් මුදුනේ හොයාගෙන වන්දනා කරන්න සුදුසුයි මහන්නේ කියලා. මොකද බුද්ධ චීවරයයි මලාට බලන්න වෙන්නේ නැහැ. ඇස් කොණකින්වත් නම් බලන්න වෙන්නේ නැහැ. තේරෙනවද? ඉතින් එහෙනම් අපි මේ උපස්ථානයක් කරන්න ලැබෙන අවස්ථාවේ අඩුපාඩුවකින් තොර උපස්ථාන කරන්න. ඒක පෞද්ගලිකව කාටවත් නෙමෙයි. ඕගොල්ලෝ කවදා හරි බණ අහලා සාසනයට පැහැදුනා නම් ඒ බණ කියපු කෙනාව විශේෂ කරන්න ඕනේ නැහැ. මොකද ඒ බණ ඒ කියපු කෙනා ඇතුලින් ඉපදිච්චව නෙමෙයිනේ. බුදු පියාණන් වහන්සේ නිසායි ඒක වෙන්නේ. ගියෝ පැවිදි හෝ ඒවා ධර්මයක් කියන්න පුළුවන් ඉන්නේ බුදුහාමුදුරුවෝ හින්දා. සහ බුදුහාමුදුරුවෝ ධර්මය සහ මහා සංඝයා හින්දා. මහා සංඝයා කියද්දී අපි එක සුළු දූවිල්ලක් වගේ පිරිසක්. දූවිල්ලක්වත් කියලා ගන්න බෑ මන්නම් හිතන විදියට. ඒ කියන්නේ සාරිපුත්ත හාමුදුරුවන්ගේ ගුණ ගැන බලනකොට, මුගලන් හාමුදුරුවන්ගේ ගුණ ගැන බලනකොට අපි නිකන් ළඟටවත් යන්න බෑ. ඒ කියන්නේ අපි ඒකට උත්සාහ කරමින් තාමත් ඉන්නේ. තේරෙනවද? ඉතින් ඒ හින්දා සංඝයාගේ ගුණයටයි හිත පහදව ගන්න ඕනේ. ඒ හිත පහදනකොට තේරෙනවා අපි තුල ඒ ගුණ නැහැ කියන එක. එතකොට තමයි වන්දනාව කරනකොට, ඉතිපිසෝ භගවා අරහං කියනකොට, සම්දිට්ඨිකෝ අකාලිකෝ එහිපස්සිකෝ කියනකොට, සුපටිපන්නෝ උජුපටිපන්නෝ කියලා කියනකොට නිකන් ඔහෙ කියන්නම් වල ගිරව වගේ කියවෙන්නේ නැතුව මේ ගුණවත් භාවය මන් තුල ඇති කරගත යුතුයි කියන වීරෙන් එතකොට. නැත්නම් ඔහෙ කියන්නම් වල කිව්වොත් එහෙම අර දෙමළ පත්‍ර කියව වගේ තමයි. තේරෙන්නේ නැහැ මොනවද? හරිද? එහෙනම් මහා සංඝයාට උපස්ථාන කරනකොට ගෞරවය ඒ පැත්තට එන්න ඕනේ. දුප්පත්කම ඒ පැත්තට එන්න ඕනේ. තේරෙනවද?
යාචක පැත්ත අපේ පැත්ත වෙන්න ඕනේ. පොහොසත් පැත්ත ඒ පැත්ත වෙන්න ඕනේ. පැහැදිලිද? ඒතකොට තමයි තමන්ගේ චින්තනයේ දුර්වලතාවය දකින සත්පුරුෂයාට චින්තන පොහොසත්භාවය ලැබෙන්න උපනිෂය ලැබෙන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ මතක් කරේ දානයක් දුන්නාම ආයුෂය, වර්ණය, සැපේ, බලය, ප්‍රඥාව කියන පහම ලැබෙනවා. හරිද? හැබැයි අපි සාමාන්‍යයෙන් කෙනෙක්ට දෙයක් දෙනකොට තමන්ගේ පැත්තේ තමයි බලවත් භාවය, තමන් තමයි දක්ෂයා, තමන් තමයි වැඩ කියන එකෙන් දෙන්නේ. තේරෙනවද? හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වේ අනිත් පැත්තට ඕක. කෙනෙක් හරියට දන් දුන්නොත් තමන්ට ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා ලැබෙන්නේ. දෙයක් තමන්ට ලැබෙනවා කියන්නෙම තමන්ගේ පැත්ත ඒ ගුණයන්ගෙන් පිරිච්ච නිසාද ඒක වෙන්නේ? ඒ ගුණ භාවය අඩු නිසාද? අඩු නිසා. ඒ කියන්නේ තමන් පෝසත් නිසාද දුප්පත් නිසාද? දුප්පත් නිසා. ඒ හින්දායි තමන්ට ලැබෙන්නේ. නේද? මොකද කලයක් පිරෙන්න නම්, කලයකට වතුර දැම්මම පිරෙන්න නම් ඒ කලේ වතුරෙන් හිස් වෙලා තියෙන්න එපා. නැත්තම් පිරෙන්නේ නැහනේ. ඒ වගේ යම් දෙයක් පූජා කරනකොට, දානයකට දෙනකොට තමන්ගේ පැත්තට මෙච්චර ආනිසංස කියන්නේ තමන්ගේ ඒ ගුණභාවය අඩු හින්දා. තමන්ගේ ක්වොලිටිස් නැති හින්දා. තේරෙනවද මං කියන එක? ඉතින් ඒ හින්දා තමයි කොහේ දැක්කත් ස්වාමීන් වහන්සේ නමක් දුස්සීලද, සිල්වත්ද, රහත්ද අදාළ නැහැ පින්වන්දි හොයන්නත් බෑවා. ඔයාලට විශ්වාස නැත්නම් මාගන්ධිය සූත්‍රය එහෙම කියලා බලන්න බුදුහාමුදුරු කියනවා මම හෝ මම වැනි කෙනෙක් ඇරෙන්න සත්‍යව ප්‍රමාණය කරන්න පුළුවන් జగතෙක් ලෝකේ නැහැ. ෂට්ඨසාධාරණ ඥානවල ගත්තාම බුදුවරුන්ට විතරයි තියෙන ඉන්ද්‍රිය පරෝපරියත් ඥාන. ආසයානුස ඥාන, මහා කරුණා, ඔය සමාපatti කියන ගුණ. ඕවා මේ සාරිපුත්ත හාමුදුරන්ට පිටින් නැහැ එහෙම. ඒ හින්දා බුදු පියාණන් වහන්සේ නමකට ඇරෙන්න, තථාගතයන් වහන්සේ නමකට ඇරෙන්න කිසිම කෙනෙක්ගේ තියෙන ගුණය නුවණ ගැන ටක්කට කියන්න බෑ. ඒ හින්දා තමයි බුදුහාමුදුරු ගුණය ගැන කියලා තියෙන්නේ. සංඝයාට පහදින්න මහන්නේ කියලා. තමන්ගේ සුළුමව, ඒ කියන්නේ ගිහි කාලේ කිරිපෝල තමන්ගේ දරුවනුත් පැත්තකට තියලා හදපු අම්මා ප්‍රජාපති ගෞතමිය. මාස ගාණක් සිවුරක් මහලා ගෙනල්ලා පූජා කරාම ශ්‍රද්ධාවෙන් ස්වාමීනි ඔබ වහන්සේ උදෙසා මේක හැදුවේ, ඔබ වහන්සේ පිළිගන්න මේක පිළි අරගෙන ඔබ වහන්සේ පරිහරණය කරන්න කියලා පිළිගන්නේ නැහනේ. කෙලින්ම කියනෝනේ මට පිළිගන්න බෑ, ඔක මට දෙන්න එපා කියලා. ආනන්ද හාමුදුරුවෝ පෙරත්ත කළත් ගන්නෑ. එතන කියනවා ආනන්ද තථාගතයන් වහන්සේ නමකට දෙන පෞද්ගලික දාණය නෙමෙයි වඩා වටින්නේ. මහා සංඝයා හරමුණු කළ දෙන එක. සංඝ බික්කු සංඝස්ස දේමනේ. තේරෙනවද? මේ දාණය නැත්තම් පරිස්කාරය සංඝයා උදෙසායි දෙන්න කියන්නේ. එහෙම වුණොත් ගෞතමීට අතිශය ආනිසංසය කියලා කියන්නේ. තේරෙනවද? පෞද්ගලික දාන වලට වඩා බුදුහාරු ඊටාම රමණීය වර්ථ දක්වන්නේ ප්‍රශංසා කළේ ඔය තියෙන මහා සාංගික දාන කියන එක. වැඩි තියෙන පින්වත්නි, ඉතින් අපිට බොහෝ දුරට හිත පහදින්නේ කෙනෙක්ට. ඉතින් ඒ කෙනාව අරමුණු වෙනවමයි. පැහැදිලිද? ඒ හින්දා තමයි මිනිසුන්ට චෝදනා හුඟක් වැඩි. මොකද අපි කෙනා දිහා බලන්නේ මේ වර්ධක්වන්නේ. අරක සූත්‍රය ඕක ඊටාම රමණීය තනක් බුදුහාරු කියනවා. බුදුහාරු දේශනා කරනවා එතන මහණෙනි මේ ශාසනයෙන් පිට අන්න පරිබ්‍රාජකයෙක්ට වුණත් කිසිම දෝෂාරෝපණයක් කරන්න එපා කියනවා. මොකද ඒගොල්ලෝ කාමයෙන් ගැලවිලා තමන්ගේ ප්‍රතිපත්තිය පුරමින් ඉන්නේ. කාමයේ ඉන්න පිරිස කාමෙන් විනිර්මුක්ත වෙච්ච මුනිවරයන්ට, තපස්වරුන්ට, ඍෂිවරුන්ට, සත්පුරුෂයන්ට චෝදනා කරන එක බරපතල වැඩි. මොකද තමන් තුළ ඒ ගුණය පිහිටවන්නේ නැතුව කාමයෙන් ගැලවෙන්න තරම් හයියක් තිබ්බ සත්පුරුෂයෙක් විවේචනය කරන්න දක්ෂයෙක් නැහැනේ. තේරෙනවද? ඒකයි බුදුහාමුදුරුවෝ කාමසුකල්ලිකාණ යෝගයට වඩා අත්තිකිලමතාණ යෝගය අතිශයින්ම ප්‍රශංසා කරලා තියෙනවා. කාමසුකල්ලිකාණ යෝගය ඊටාම පල්ලෙහා මට්ටමට සලකන්නේ. ඒකයි හීනයි ග්‍රාම්‍යයි පෘථග්ජනයි කියලා කිව්වේ. අත්තිකිලමතාණ යෝගයට එහෙම බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ කොහොමද? තේරෙනවද? ඒකයි පිටින් ඒක තේරෙනවා. ඉතින් ඒ හින්දා මේ පුළුවන් ලැබෙන හැම අවස්ථාවෙම සංඝයාට උපස්ථාන කරන්න. මොකද සංඝයාට කරන උපස්ථානය, ධර්මයට කරන උපස්ථානය, බුදු පියාණන් වහන්සේලාට කරන උපස්ථානය තරම් ලෝකේ නිවහල් භාවයක්, නිදහසක්, ආරෝග්‍යයක් ලබන්න තියෙන කිසිම කර්ම විශයක් නැහැ මේකේ. පැහැදිලිද? ඔයගොල්ලෝ අනුරාධපුරේ ගිහිල්ලා තියෙන හැමෝම නේද? මිරිස වැටි එහෙම දැක්කම මතක් වෙනවනේ දුර්ගමනතුමාට වෙච්ච සිද්ධිය. හැම රාජභෝජනෙම මුල් කොටස සංඝයාට දීලා වැළඳුවේ. එදා අමතකුණා මිරිස් හොද්ද පූජා කරන්න. අන්තිමට මිරිස් හොද්ද පූජා කරන්න අමතක වෙච්ච එකේ ප්‍රතිඵලය පේනවනේ. පේනවද මේ හිතේ තිබ්බ හැඟීමේ බරපතලකම? ගොඩනැගිල්ලෙන් බැලුවාම, ඒ කියන්නේ මේ ස්ට්‍රක්චර් එකෙන් බැලුවාම කොච්චර විශාලද? අපිට එහෙම මගේ ඇරිච්ච ඒවට අපි චෛත්‍ය හදන්න ගියොත් එහෙම ලංකාවම හැෙනවා. ඇයි අපි එච්චර දීලා නැහනේ? තේරෙනවද මම කියන එක? ඉතින් එහෙනම් පින්වත්නි මේ අර බැංකුවෙන් පොලියට ණයක් ගන්නවා වගේ බැංකුවේ ගිහිල්ලා ආයෝජනය කරනවා වගේ නෙමෙයි සංඝයා කියන ගුණය ගන්නකොට. සම්පූර්ණයෙන්ම සුළු චිත්ත මාත්‍රයක් සංඝයා කෙරෙහි, ධර්මයේ කෙරෙහි, බුද්ධ රත්නයේ කෙරෙහි පැහැදුනොත් අපාය දොර වහන්න පුළුවන් මට්ටමට ශ්‍රේෂ්ඨයි උග. නේද? ඉතින් ඔතනින් තමයි අතරම කෙනෙක්ට සත්පුරුෂ ආශ්‍රයයක් ලැබෙන්නේ. දානයක් දෙන්න ගියොත්, වන්දනා කරන්න ගියොත්, ස්වාමීන් වහන්සේලාගේ සුව දුක් විමසලා උපස්ථාන කරලා යම්කිසි හෝ ස්වාමීන් වහන්සේලාත් එක්ක සම්බන්ධයක් ගොඩනගනොත් තමයි ඒ ස්වාමීන් වහන්සේලා තුළ තියෙන ප්‍රඥාව හරි දැනුම හරි යම්කිසි අදහසක් ගන්න පුළුවන් ඉන්නේ ඒ කෙනාට. නැතුව ගන්න බෑ. තේරෙනවද? මම හින්දා හැමදාම මතක් කරන්නේ මේ අපි මේවා මේ පටිගත කිරීම මාධ්‍ය වලින් මේවා සමහරලාට ගෙදර ඉඳන් පුටුවේ කකුල් දෙක තුඩ දාගෙන මොන හරි කියෝ බලන වෙන්න පුළුවන්. හරිද? සමහර කෙනෙක් වාඩිලා හොඳට අත් දෙක ඔළුවේ තියාගෙන අහන වෙන්න පුළුවන්. ඒ ඕනයක් කරන්න පුළුවන්. හැබැයි එතන ඒ තියෙන පෛරුපාසනය සජීවී නෑ. ඒක රෙකෝඩ් කරපු එක නිකන් අහන එක. ඒක නිකන් චිත්‍රපටයක් බලුවා වගේ. දැනුමක් එන බව ඇත්ත.
අවබෝධයක් ගන්න එහෙම ලේසියෙන් නැහැ. මොකද එහෙමනම් ඉතින් ඔය ටීවී එකේ දාන කෑම ඇඩ් එහෙම තියෙන්නේ. ඕක දැක්කට පස්සේ බඩ පිරෙන්න බෑ. එහෙම බඩ පිරෙන්නේ නැහැ නේ. ඒ වගේ තමයි ඈ. ඉතින් එහෙනම් මේ පුළුවන් තරම්ගේ පෛරුපාසනීය සජීවී භාවයෙන් ගිහිල්ලා හමු වෙලා කතා බහ කරලා මොකද්ද මේකේ තියෙන අර්ථය කියන විමසන්න සුදුසුකම හැමෝම හදාගන්න ඕනේ. ඒකට ප්‍රධාන පාලම දාණය. හරිද? ඉතින් මේ දාණය, සීලය, විමසීම කියන ගුණාංග හැමෝ කෙනෙක් තුළම පවතින ඕන ධර්මතා ඔය ටික හදාගන්නව නම් තාම තමන්ගේ තියෙන දෝෂයක් ඈ. ඒ කියන්නේ තාම ඔය ටික හදමින් නම් ඉන්නේ. දැන් මම මේ කියනකොට නම් ඒක තමයි දන් දෙන්න ඕනේ හොඳට කියලා මතක් කරනවා නම් ඉතින් ඒක හරියන එක නෙමෙයි. මම මේක කිව්වේ මේවා තියෙන්න ඕනේ කියන තැනින්. හරිද? තිබෙ නැත්නම් හදාගන්න එක හොඳයි ඈ. ඊටාම ඉක්මනට හදාගන්න. මොකද කල් යනකොට ඕගොල්ලෝ දන් දෙන්න දවසක හරියනකොට සංඝයා නැති වෙන්නත් පුළුවන්. හරිද? බුදුහාමුදුරුවෝ නැති වෙන්නත් පුළුවන්, ධර්මය කියලා දෙයක් නැති වෙන්නත් පුළුවන්. ඒ හින්දා ඒකයි මතක් කරේ මේ පුළුවන් උපරිමයෙන් සත්පුරුෂයන්ගේ තියෙන ගුණය දැකලා ඒ ගුණය පිහිටන්න ආපු ධර්මයේ හොයලා ඒ ධර්මයේ දේශනා කරපු සත්පුරුෂ ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණය දකින්න හැමෝම උත්සාහ කරන්න කියලා. ඒතකොට තමයි සුළු දෙයකින් පවා අර අසංකේය අපමෙය කියන ආනිසංස වලටත් ළඟින්වත් තියන්න බැරි. නිර්වාණය කියන එකම විමෝක්ෂය ලැබෙන්නේ. හරිද? බුදුහාමුදුරුවෝ අසංකේය අපමෙයයි කියලානේ දේශනා කරන්නේ දාන ආනිසංස. හැබැයි ඒ ආනිසංසත් දූවිලක් වෙනවා නිවන කියන තැනදී. හරිද? නිවන කියන මහත්ඵල මහානිසංසය වෙන කිසිම දෙයකට සමාන වෙන්නේ නැහැ. හරිද? එහෙනම් ඒ වෙනුවෙන් හැමෝම පුළුවන් උපරිමයෙන් හික්මෙන්න ඒක හරි වටිනවා. හරිද? හොඳයි. පියන්දි මේ මම කාරණා කිහිපයක් ඔයගොල්ලන්ට කියන්නම්. මේකේ උපමා අර්ථකින් මම මේක අදහස් ගන්න උත්සාහ කරන්නම්. ඕගොල්ලෝ ඒකේ අර්ථය විමසන්න උත්සාහ කරන්න. හරි. උදාහරණයක් මම කිව්වොත් මේ ඕගොල්ලෝ දැකලා ඇති දරුවෝ හම්බෙච්ච අම්මලා ඉන්න හින්දා සාමාන්‍යයෙන් පොඩි දරුවෙක් ඉපදෙනකොටම බොහෝ දුරට කොහොමද ඒගොල්ලෝ ඉපදෙන්නේ? ඇස්, කන්, නාසය, මේ ඇඟපත ඒ ඔක්කොම හැකිලා තියෙන උගා. ඕක බලන්න හොඳ තැනක් තමයි ඒගොල්ලන්ගේ අත් බැලුවා නම්. මෙහෙම ගුලි කරන් ඉන්නේ. ඔය වගේම තමයි ඉන්ද්‍රිය ඔක්කොම ටික වැහිලා තින්නේ. ඒගොල්ලන්ට ඇහැ කියන එක ගැන එච්චර අදහසක් නැහැ. සමහරට පේන්නෙත් නැහැ. අර කුටීරේ අර තිබ්බ ගර්භාෂීටියා වගේම ඔහේ ඉන්නවම. එහෙම පෙරලෙන්නෙත් නැහැ. එක තැන ස්ටක් වෙලා වගේ ඉන්නේ. බැලද? ඕනට තේරෙනවද ඒ තියෙන ගතිය? ඒ කියන්නේ ඒ තියෙන ස්වභාවය තේරෙනවද කිව්වහම? කියන්නේ ඔක්කොම ටික අන්ධකාරයේ හිටියා වගේ ඉන්නවා කියන ගතිය. ඔක්කොම වැහුණා කියන එක. ෂට් ඩවුන් වෙලා ඉන්නේ වගේ. සහ ඒක බාහිරින් බලන වැඩිහිටියෙක්ට මේ පොඩි එකා ඇස් දෙක අරලත් නැහැ, තාම හරියට කන් ඇහෙන්නෙත් නැහැ, සුගඳ දැනනවත් දන්නෙත් නැහැ, රස තේරෙනවත් දන්නෙත් නැහැ, අතපයත් තාම වකුඩු කරන් ඉන්නේ කියලා අපිට සංවේගයක් ඉපදුනාට ඒ පොඩි දරුවට සාපේක්ෂව ඒක යාට සම්පූර්ණ තමන්ගේ රාජ්‍ය වගේ එකක්. අනියා ඕකෙන් තව උපමාවක් කිව්වොත් එහෙම හොඳට බලන්න තණ්හාව නැත්තම් අල්ල ගැනීම වගේ තමයි අර මෙහෙම තද කරන් ඉන්න ගතිය. කොච්චර මෙහෙම දිගෑරියත් අත පොඩි උන් ටග්ගල මෙහෙම වහගන්නවා. ඒකයි පොඩි කාලේ නිකන් ඇඟිල්ලක් දුන්නොත් එයා ටක් ගාලා තද කරගන්නවා ඔහම. හරිද? ඒක අම්මම් වෙන්න ඕනේ නැහැ හොඳේ. එතන මං කියන්නේ සහ ඔය සූප්පු කරන ගතිය. ඇඟිල්ල දාගෙන සූප්පු කරන්නේ. ඇයි ඒ පුළුවන් තරම් මේක ලෙව කකාම් බලනවනේ. ඔය ගති ටිකම තමයි අපි මැරෙනකම්ම අර පරිණත වුණා කියලා කියන්නේ. පොඩි කාලේ නම් කියලා පෙරාගෙන ලෙව කනවා. වැඩි හිටිනුවාට පස්සේ කට වහගෙන ලෙව කනවා. තේරෙනවද? පොඩි කාලේ නම් පේන්න අල්ලනවා. වැඩි හිටිනකොට අතින් අල්ලන්නේ නැහැ. හොඳට අල්ලන් ඉන්න වෙයි. පහල මං කියන ගතිය. අන්න ඒ වගේ තමයි සසරේ හැටි. ඒ කියන්නේ ඉපදෙන තැනම S2 කන නාසය දිව ශරීරය මනස ඔක්කොම වැහිලා නම් තියෙන්නේ. ඉපදුනේ කොහෙද? ඉපදුනේ ඇයි? ඉපදිලා මොකද වෙන්නේ? මට මොකද්ද වෙන්නේ? මම කියන්නේ කවුද? හොයන්න බෑනේ. ස්වභාවය මොකද වෙන්නේ? S2 වහගෙන අර ඔක්කොම ඉන්ද්‍රිය ටික අඩපණ කරගෙන ඉපදිලා ඉන්නවා. ඒක තමයි ජීවිතය කියලා රැඳිලා තියෙනවා. අර ලැබෙන ඕන එක ටක් ගාලා හිමල්ලනවා. තේනවද? අන්ධ කෙනෙක් වෙලා ඉපදීමේ භයානකත්වයක් තියෙනවා. ඒ මොකද එයාට ගින්දර වුණත් දැකලා අහලා බලන්න බැරි වෙනවනේ. අල්ලලා බලන්නම හිතෙනවා. ඇල්ලුවට පස්සේ පිච්චෙනවා. බෑද? ඒ වගේ තමයි අපේ ජීවිතේ. අපි හෙන මන්දා ඉපදුනා වගේ ඉන්නේ. හරිද? අපි අතට ළඟට එන ඕන එක අල්ලනොම. පිච්චුනාට පස්සේ ආයෙ අල්ලන්න දුවිනෝ ඒක හරි. හැබැයි ඒකත් මෙහෙමයි. පිච්චුනාට පස්සේ අල්ලන එකක් නැහැ. ඒ ගින්න හරි ඒ පිච්චෙන ද්‍රව්‍ය කලින් අල්ලපු තැනම තිබ්බොත්. ඒක වැහල් නේද? දැන් මම S2 වහගෙන ඉන්නකොට මෙතන අල්ලනකොට පිච්චුනා නම් මම ආයි මෙතන අල්ලන්න නැති වෙන්න පුළුවන්. හරිද? හැබැයි මම අනිත් ටික අල්ලනවනේ. නේද? එතකොට ඔයගොල්ලෝ එකක් කල්පනා කරන්න හොඳට හිතලා බලන්න අපි කිව්වට සාමාන්‍ය ලෝකෙ වැඩි හිටි වුණා, පරිණත වුණා, මැචුව වුණා කියලා. ඔය කියවන්නේ අර වගේ කතාවක්. කියන්නේ ජීවිතේ එක්තරා සිද්ධියකදී සිද්ධ වෙච්ච අත්දැකීම පාදක කරගෙන අපි හිතනවා ආයෙ නම් අපිට එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. ඕගොල්ලෝ ආයෙක හිතන්න දෙයක් නැහැ. කොහොමද ඒ සිද්ධිය ආයෙ වෙන්නේ නැහැ. තේරෙනවද? ඕගොල්ලෝ යනකොට ඇදන් වැටුණා නම් එහෙම ඒ ඇදන් වැටිච්ච විදිහට ආයෙ ඇදන් වැටෙනවද? වෙන විදිහකට ආයෙ ඇදන් වැටෙන්නේ. මේ ලෝකයේ ඕගොල්ලෝ කර්ම විෂය, උත්පත්ති මරණය වගේ සිද්ධි අහලා තියෙනවා නම්
අපි මේ ඉපදලා ඉන්නේ පළවෙනි ආත්ම භාවය නෙමෙයිනේ. අනන්ත කල්ප කෝටි සතසහස්‍ර ගානක බිලියන ට්‍රිලියන සංඛ්‍යාවක මේ ඉපදීම මේ තියෙන්නේ. හරිද? මේ කීවෙන එකද කියලා අපි දන්නේ නැහැ. එතකොට ඕවා මැරි ඉපදුනා නේද? අපි හිතමු දැනට අපි මැරිලා ඉපදුනා කියලා ආත්ම භාව කෝටියක්. ඒ කියන්නේ කෝටි ආකාරයකට මැරලා තිනවනේ. එක සමානව කොච්චර මැරෙන්නේ නැද්ද? ඔය කෝටි ජීවිතේ. දෙකක් විතර? පිස්සු කතා කරනවද? එක සැරයක්වත් එක සමානව මැරෙන්නේ නැහැ. වෙනස් වෙලා මැරෙන්නේ. පැහැදිලි මං කියන එක. එනේ සම්පූර්ණ සම්භාවිතාවය එකිනෙකට වෙනස් ආවේනිකයි. ඒක ඕගොල්ලෝ හිතනවද සාමාන්‍ය ලෝකේ තියෙන අත්දැකීමක් පාදක කරගෙන නුවණක් හම්බෙනවා කියලා? එහෙම එකක් වෙන්නේ නැහැ. තේරෙනවද? ඇයි එකට එකක් වෙනස් වුණා? පැහැදිලිද? අන්න ඒ වගේ මම මේකයි කිව්වේ අපි අද හිතන් ඉන්නේ අර ඇස් අන්ධ කෙනා එක තැනක් අල්ලලා පිච්චුණා ඒ හින්දා එයා ඒක නොඅල්ලා ඉන්නා වගේ තමයි මේ ජීවිතේ දිනන්න පුළුවන් කියලා. මේ අල්ලලා මේක නොඅල්ලා ඉන්න එක ඇස් අන්ධ කෙනාගේ ස්වභාවයක්. ඉපදිච්ච පොඩි එකාගේ මෝඩකම. තේරෙනවද? ඇස් දෙක ඇරියානම් එහෙම අල්ලනව නොඅල්ලන කියන එක සිද්ධියක්වත් දෙන්නේ නැහැ නේ. අල්ලන්න ගියපු හින්දා නොඅල්ලා ඉන්නවා කියලා රමණය කරන්න පුළුවන්. ඇස් දෙක ඇරියානම් පස්සේ කෙලින්ම පේනවනේ. ඇල්ලීම නොඇල්ලීම කවර කතාවක්ද? මෙතනම දෝසයි කියන එක. දැන් ඕගොල්ලෝ ගින්දර නම් මං හිතන්නේ හැමෝම අල්ලලා තමයි පිච්චිලා දැන් අත පුච්ච ගන්න තු ඉන්නේ. හැබැයි වහ වගේ එකක් බලන්න. වස. පොඩි කාලේ නම් අපිට වස කියන එක වස කියන එකටම කියන වචනෙන් වසනේ. හරිද? වස ගන්න එපා කියලා කිව්වහම අපි ඒක නිකන් ටෙස්ට් කරලා බලනවා. අම්මලා ඇත්ත කිව්වද දන්නේ නැහැ කියලා. ඕනියා මී පාසම එහෙම කැලක් කාලා බලනවද? එහෙම කරන්නේ නැහනේ. ඒතර තේරෙනවද සමහර දේවල් අපි අත්දැකීම් වලින් නෙමෙයි කරන්නේ. අපිට යම්කිසි නුවණක් තියෙනවා මේක නොකළ යුතුයි කියන එකට. තේරෙනවද? අන්න ඒ වගේ උපමාවක් මං කිව්වේ. සමහර මිනිස්සු උවත් ගිහලා කාලා බලනවා. හරිද? උපමාව අර්ථය තේරුම් ගන්න. ඒ වගේ යම් කිසි දෙයක් මේ අල්ලලා බලලා ඉබලා බලලා හිතලා බලලා කරන එකම නෙමෙයි ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ. හරිද? ඒකට තමයි කියන්නේ වයසට ගියා කියලා. හරිද? එනේ දේවල් කරලා තෙහෙට් වුණාට පස්සේ ඒ කියන වචන ටික තමයි වැඩිහිටි වුණා, නාකි වුණා, බැරි වුණා, දැන් කරන්න බෑ කියලා ඔය කියන කතාව ටික. නාකි වීම කියන්නේ ඔහොම නෙමෙයි. වැඩිහිටි බව කියන්නේ ඔය අර්ථෙම නෙමෙයි. තේරෙනවද? නුවණැස කියන පැත්තේ. ඒ කියන්නේ කරලා බලන්න ඕනේ නැහැ හැම එකම. දැන් ඕගොල්ලෝ ඔහොම හිතනවනම් දැන් බුදුහාමුදුරුවෝ මතක් කරලා තියෙනවනේ මාතෘ ඝාතනේ පීතෘ ඝාතනේ අවිජිහාරකේ අරන් යනවා කියලා. ඉතින් එහෙම නැති ඕට ටෙස්ට් කරලා බලන්න වෙනවා. කරන්න පුළුවන්ද කියලා. එන්නේ වෙනවද ඕක කියලා? කවුරුත් එහෙම කරන්න යන්නේ නැහැ නේද? තේරෙනවද මං කියන එක? ඒකයි හොඳේ. ඉතින් තමයි මතක් කරන්න ඕනේ මේ සසරේ ස්වභාවය හරියට ඉපදිච්ච පොඩි එකෙක් ඔක්කොම ඉන්ද්‍රිය අඩපණ කරන් ඉන්න වගේ එකක්. අන්ධ කෙනෙක්ගේ ජීවිතය වගේ එකක්. හරිද? ඇස් දෙක පේන්නේ නැතුව මොන දේ කරන්න ගියත් හරි අර්ථය නැහැ. නොදන්න කමින් නැත්තම් අන්ධබාල ගතියෙන් මොන දේ කරත් අල්ලන්න බෑ. පැහැදිලිද? මම උදාහරණයක් කියන්නම්. මේ ළඟදී රම්බෙච්ච මිත්‍රෙක් හොඳ කතාවක් කිව්වා. මනුස්සයා මට කියනවා මේ හාමුදුරේ මමත් ඉතින් ඔය නිවුස් පේපර් ප්‍රවෘත්ති පත්‍ර ඕනම් බලන්නේ. ඔය අරගල තිබ්බද නැද්ද කියලා මම දන්නෙත් නැහැ. මම නම් නිදහසින් ඉන්නවා කිව්වා. හරිද? ඔන්න ඔය වගේම තමයි අපේ ජීවිතේ හොඳේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට මම කිව්ව උපමාව තේරෙනවා නම් හොඳට බලන්න. එයා මට කිව්වේ මුලින්ම එයා කිසිම මාධ්‍යයක් පාවිච්චි කරන්නේ නැති බව. හැබැයි මිනිස්සු ඒක කියලාත් දන්නවා අරගලයකුත් ලංකාවේ තිබිච්ච බව. එහෙම කොහොමද වෙන්නේ? තේනවද? ඒක නිකන් මිනිහට තේරෙන්නේ නැහැ මිනිහා අවුල් කරගත්තා කියලා කියපු එක. ඔය වගේම තමයි. එකත් මතක තියාගන්න එයා මට ඒක විහිළුවටවත් අතිශෝක්තියවත් කිව්වේ නෑ. එයා සාමාන්‍ය විදිහට කිව්වේ. තේරෙනවද? ඒ කියන්නේ එයාට ඒක සාමාන්‍යයි කියපු ඒ විස්තරේ. ඒ කියපු කමෙන්ට් එක යාට නෝමල් නේ. හැබැයි ඒක හොඳට බැලුවම තේරෙනව නේද? මිනිස්සයා කියන එක තුලම මිනිස්සයා පිටින්නේ නැහැ කියලා. හරිද? අරගලයක් තිබ්බා කියන එක එන්න ඕනේ. එයා අරගලයට ගියෙත් නැත්තම්. එයා මේ ව්‍යසන දන්නේ නැත්තම් මොකක් හරි මාධ්‍යකින්නේ. මිනිස්සයා කියනවා මාධ්‍යයක් පාවිච්චි කරේ නැහැ කියලා. එහෙනම් එතන මේක බොරුනේ. එක්ක බොරු දැනගෙන එක්ක බොරු කිව්වා නැත්තම් දන්නේ නැහැ. මං හිතන්නේ බොරු කිව්වා කියලා. දන්නේ නැහැ මොකක්ද උනේ කියන එක. වැහද? හොඳට තේරුම් ගන්න ඕන ඔය වගේමයි අපිත් මේ කල්පනා කරන වැඩි. හරිද? අපි කල්පනා කරනවා මේක තමයි සසර. මේක තමයි නිවන. ඔය නිකන් පත්තරයකින් බලලා අරගල ඉගෙන කිව්වා වගේ. තේරෙනවද? තව එක උදාහරණයක් කිව්වොත් නිකන් හිතන්න අර මතකද අපි ඉස්සර කතා කරා ඇඳිරි නීතිය සම්බන්ධව. අන්න ඒ වගේමයි. ඇඳිරි නීතිය දැම්මට පස්සේ ඒ සම්පූර්ණ ප්‍රාන්තෙම ඒක යන්න බෑනේ සෝන් එකේ. කාටවත් යන්න බෑනේ. නමුත් දැන් අපි කොහොමද උක දන්නේ? ඇඳිරි නීතිය දැම්මම මේවා කවුරුත් නැහැ කියලා අපි කොහොමද දන්නේ? අපි ඇඳිරි නීතිය දැම්මට පස්සේ දැකලා දිනවා ඇඳිරි නීතිය දාපු දැන් මෙහෙමයි කියලා. ඉතින් අපි දැක්කනම් අපි ඇඳිරි නීතිය කඩලානේ දැන්. ඒක තේරෙන්නේ නැද්ද? ඕගොල්ලන්ව දානවා හිස් කාමරයකට. හරිද? මොනවද නැති කාමරයකට. ඕගොල්ලෝ ගිහිල්ලා බලලා මට ඇවිල්ලා කියනවා මේ කාමරේ සම්පූර්ණ හිස් හාමුදුරුවනේ. කියනව නේද? කොහොමද හිස් කියන්නේ? ඕගොල්ලෝ ගියානේ.
ඒතර ඕගොල්ලෝ හිස් කියලා නිරීක්ෂණය කරනකොට ඕගොල්ලෝ ඇතුළට ගියපු නිසාම තව බඩුවක් ඇවිල්ලා නැතුළට. තව මිනිස්සෙක් ඇවිල්ලා නැතෙන්ට. එතකොට තේරෙනවද මිසලා යනවා කියන එක? ඒකයි මං කිව්වේ බොරු කියනවා කියලා නෙමෙයි මං කිව්වේ. නොදැනුවත්කම නිසා තමයි බොරුව යන්නේ. ඔයාලා දන්නවද ඔය ලෝකයේ බ්‍රහ්මයා විසින් නිර්මාණය කළා කියන අර්ථය පිටියනේ කාලයක්. ඕක අග්ගඤ්ඤ සූත්‍රය පෙන්නනවා. ඒ ස්වාමීන් වහන්සේලා වගේක් ශාසනය මහාන වෙලා උන්වහන්සේලාගේ પરම්පරාව බ්‍රාහ්මණ මහාසාර කුලය. බමුණු කුල. ඒ බමුණු හෙනරට නිග්‍රහ කරනවලු. උඹලා බ්‍රහ්මයාගේ දිවෙන් උපන්න උත්තම පිරිසක්. අර පාදයෙන් උපන්න උරහිස් වලින් ඉපදිච්ච කට්ටියත් එක මොකද එකට ඉන්නේ අහනවා. දැන් ශාසනය ඇතුලේ ලිංග වර්ණ ભેද කුලමල ભેද නැහෙනේ. බුදුහාමුදුරුවෝ අර සිහිනයක් දකින්නේ පාට හතරක පක්ෂියෝ ඇවිල්ලා එක පාටක පක්ෂී බවට පත් වෙනවා. එතන කියනවානේ සිව් කුලෙන්ම ආපු ඕනම සත්පුරුෂයෙක්ට නිවෙන්න එකම භූමියක් මේක හැදෙන්නේ කියලා. තේරෙනවද? ඒක ඉතින් බමුණු දන්නේ නැහනේ. හරිද? ඕක ඉතින් අර ස්වාමීන් වහන්සේට පොඩි වදයක් වෙලා තිබ්බා. දැන් මෙහෙම කියන්නේ මොකද කියන එක. බුදුහාමුදුරුවෝ ඕක ඇහුවාම මේ ස්වාමීන් වහන්සේලා කියනවා ස්වාමීනි මෙහෙම අපිට අපේ නෑදෑයෝ කියනවා කියලා. ඒතර බුදුහාමුදුරුවෝ කියනවා ඔය කතාව කියන බමුණුවක් දන්නේ නැහැ කොහෙන්ද ඉපදුනේ කියලා. ඒකට ඊටාම සරල උදාහරණයක් බුදුහාමුදුරුවෝ දෙනවා. හරිද? බුදුහාමුදුරුවෝ කියනවා ඉතින් මේ මහණෙනි ඔය බමුණු දන්නේ නැද්ද බැමිණිට දාව තමයි තමන්ගේ දරුවෝ තමන් ඉපදුනේ කියලා. ඒතර මහා බ්‍රහ්මයාගේ කටනම් උත්පත්ති ස්ථානය ඊට පස්සේ හිතලා බලන්න කියනවා. හරිද? ලස්සන සූත්‍රයක බලන්න. හැබැයි මට කියන්න ඕනේ ඒකේ හොඳ උදාහරණයක් තියෙනවා. ඒ තමයි මේ කොහොමද ලෝකයේ මහා බ්‍රහ්මයා නිර්මාණය කළේ කියන සංකල්පය ආපු. මේක හොඳ උපමාවක් තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මේ සසරේ තියෙන ස්වභාවය තේරුම් ගන්නකො හොඳ උපමාවක්. හරිද? ඒක වෙන්නේ ඔය දැහන් තල වලට සමවැදිච්ච කවුරුන් හෝ යෝගාවචරයේ මිය පරලෝ ගියාට පස්සේ අර බ්‍රහ්මතලෙ ඉපදෙනවා. හරිද? බ්‍රහ්මතලෙ ඉපදුනාට පස්සේ වෙන යාට පේන සීමාවේ වෙන තව කවුරුත් නැහැ. ඒගොල්ලන්ටත් ඔය පෙරවිසු කඳ පිළිවෙලෙන් බලන්න පුළුවන්. يعني පෙර ආත්මාව බලන්න පුළුවන්. එයා කරන වැඩේ බලනවා මේ තලයේ තව කවුද Tamanට කලින් හිටියේ කියලා. දැන් තථාගතයන් වහන්සේ නමක් හා සමානව හැමෝටම අති දීර්ඝව ඕන තැනකින් සසර බලන්න බෑ. සීමා සහිතයි. ඉතින් ඒ සීමාව ඇතුලේ බැලුවාට පස්සේ කවුරුත් නැහැ ඇවිල්ලා. මෙයාට හිතෙනවා මම තමයි මේක හැදුවේ කියලා. හරිද? නිකන් හිතන්න ඔයගොල්ලෝ එළියට බහිනකොට කල්පනා කරොත් එහෙම මගේ පිටිපස්සෙන් කවුරු හරි ඉන්නවා කියලා. කොලයක් හැලුණත් අරක ඇත්ත වෙනවනේ. ඒ වගේ ඕන බොරුවක් කාලයක් කියනකොට ඇත්ත වෙනවා. ඒ වගේ මේක මම ආයනය කර කර ඉඳලා මෙයාට දැන් හිතලා ඉවරයි Taman තමයි මේක හැදුවේ කියලා. දැන් මහා බ්‍රහ්මයාට උනත් නිකන් ඉන්න තනියෙන් ඉන්න එකේ පායනවා. ඊට තව කවුරු හරි හිටියානම් දැන් මොකද වෙන්නේ? එයා එහෙ තව කවුරු හිටියානම් කිව්වට මෙහි මනුස්ස තලවල දිව්‍ය තලවල දැහන් වඩන තව යෝගාවචර ඉන්නවා. ඒගොල්ලෝ මිය පරලෝ කියලා ඉපදනවා අතන. ඉපදනකොට මොකද වෙන්නේ? අර මහරජතුමා පිළිගන්න බලන් ඉන්නවා තමන් විසින් නිර්මාණය කරපු පුතාව. හරිද? ඕක කිව්වට පස්සේ අර අලුතෙන් පහළ වෙච්ච බමුණු මේ ඒ දැහන්ලාභී ඒ බ්‍රහ්මයාට ඒ බ්‍රහ්මයාත් කල්පනා කරනවා ඇත්ත තමයි මට කලින් හිටියේ මෙයා නම් මෙයා තමයි මාව නිර්මාණය කරන්න ඇති කියලා. හරිද? එයාටත් හම්බ වෙනවනේ පෙරවිසු කඳ පිළිවෙල බලන විදිහ. එයා බලනකොට එයාට පේනවා තමන්ට කලින් හිටියේ මේ බ්‍රහ්මයා තමයි කියලා. ඒක තව කන්ෆර්ම් වෙනවද නැද්ද? කන්ෆර්ම්. හරිද? මම ඔය කන්ෆර්මේෂන් බයස්නස් එක ගැන උදාහරණයක් කියනවා අපින්ද. ඔය එක්තරා දවසක මම හිතන්නේ අර ළඟදී ඕපන් වුණේ කුරුණෑගල නේද හයිවේ එක. ඔව්. ඔය ඕක ඕපන් කරන දවසකද අපි කොහේ හරි ගිහලා එන ගමන් හරිද? එතකොට අපි මහපාර එනකොට දැන් අපිත් බල ආවා යන්න පුළුවන් දන්නේ හයිවේ එකෙන් කියලා. හරිද? ඒතර පේනවා අර හයිවේ එන්ට්‍රන්ස් එක තියෙන තැනක්. එතනින් මමත් දැක්කා ඒ හයිවේ එන්ට්‍රන්ස් එකෙන් එක්සිට් වෙන වාහන ටික. දැන් මොකද්ද සිද්ධිය? එක්සිට් වෙනවා නම් වාහනේ අපිට එනවා අදහසක් අපිට එන්ටර් වෙන්න පුළුවන් කියලා උකට දැන්. ඉතින් අපි දැම්ම වාහනේ. හරිද? අපි වාහනේ දාලා එතන ළඟටම යනකොට ඒ කවුන්ටර් එකට එතන හිටපු පොලිසියේ පිරිස කිව්වා හාමුදුරනේ යන්න විදියක් නැහැ තාම විවෘත කරලා නැහැ කියලා. ඊට පස්සේ දැන් අපිට මොකද වෙන්නේ? ආයි හරෝලා අනිත් පාට දාන්න වෙනවා. ඒ කියන්නේ එක්සිට් එකෙන් එන්න වෙනවා. නිකන් හිතන්න අපි දැක්කෙත් එක්සිට් වෙනවා කියලා ඔය සිද්ධියෙන්මමයි. අපි දැනන් හිටියේ නේද? දැන් අපේ වාහනේ දිහා බලලා කී දෙනෙක් දාන්නද අපේ පස්සේ? ප්‍රශ්නේ තමයි ඕක ඔහොම වුණාට මට කිසිම හැකියාවක් නැහැ මේ පාරට දාන්නවත් එපා කියලා කියන්න. මොකද මම එපා කියනකොට මගේ උඩින් තියෙන එක්සිට් කියලා. ඊට පස්සේ අර මිනිස්සු කල්පනා කරන්නේ මොකද්ද? හාමුදුරුන්ට රන් යන්න දෙනවා අපිට යන්න දෙන්නේ නැතුව කියලා. එතන මම කියන එක. උදාහරණ පේනව නේද? කන්ෆර්ම් වෙන විදිය පේනවද? ආයි මම පාරට ආවත් එතකොට ඉන්නේ අලුත් කට්ටියක්. අර කට්ටියක් ගිහිල්ලා. ලේසි වෙන්නේ නැහැ නවත්තන්න. මම කතාව දැන් කොහමද ඉතින් අර මහා බ්‍රහ්මයයි බ්‍රහ්මයා විසින් මවපු අනිත් බ්‍රහ්මයයි කන්ෆර්ම් කරගත්ත දැන් මේ තමයි නිමැවුම් කරු මම තමයි නිර්මාණය කියලා. හරිද? දැන් ඔන්න ඔය කතාව මෙහෙම බලන්නකෝ. මහා බ්‍රහ්මයාට සාපේක්ෂව යාගේ නිර්ණය ආගේ කෝණේ හරි තමයි. දෙවනි බ්‍රහ්මයාට සාපේක්ෂව අරයා තමන්ගේ නිර්මාණකාරයා තමන් තමයි නිර්මාණය කියන එකත් හරි තමයි. ඒ හදාගත්ත සංකල්ප ලෝකේ ඒගොල්ලෝ මොනවා කිව්වත් ඕක සම්බන්ධව බොරුවක් නෙමෙයිනේ.
ඒක ඇදහිල්ලක් නෙමෙයිනේ. මහා බ්‍රහ්මයාට වැන්දා කියලා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැනේ. නේ? ඔබ තමයි නිර්මාණකරු, ඔබ තමයි ශ්‍රේෂ්ඨම කිව්වට ප්‍රශ්නයක් නැහැනේ. ඕක අරගෙන කුල මල ભેද බෙදුවා කියලා ප්‍රශ්නකුත් නැහැනේ. අර පහත්ම කුලයේ ශුද්‍රයෝ තමයි පහත්ම, ඊට පස්සේ වෛශ්‍ය, ශාස්ත්‍රීය, බ්‍රාහ්මණයෝ තමයි හොඳම. ඔහොම බෙදුවා කියන එක ප්‍රශ්නයක් දෙගොල්ලන්ට. පේනවද ඒකේ සිද්ධිය? ඊට පස්සේ බ්‍රාහ්මණයෝ තමයි ඉගෙන ගැනීම කරන්න ඕනේ, ත්‍රිවේදය හදාරන්න ඕනේ, ගුරුහරුකම් දෙන්න ඕනේ. ශාස්ත්‍රීය තමයි රජ කරන්න ඕනේ, වෙලදාම් කරන්න ඕනේ. ඔහොම බෙදීම වැරදි කියලාද කියන්නේ? වැරදි නෑ. ඒගොල්ලන්ගේ කෝණයට ඔක හරියට හරි. ශුද්‍රේකාවොත් එහෙම පිළිගන්නවත් තියන්න හොඳ නෑ. එහෙම නෝ. ලංකාවේතෝ තියෙනවා හරිද? එහෙනම් ඒක තමයි මේ අතිශය පහත් මෝඩ අදහසක් ඇත්ත වෙන්න හේතුව මොකද්ද? පදනම වොල් හින්දා. නමුත් දැන් මම කිව්ව සිද්ධියත් එක ඕනට තේරෙනව නේද මේ කතාවම එහෙන ජෝක්යක් කියලා. මහා බ්‍රහ්මයා හිතන් ඉන්න එක. මිනිහට තේරෙන්නේ නැහැ මිනිස්සයා කොහොමද ඉපදුනේ කියලා. හරිද? නිකමට බලන්න ඔය අර්ථයෙන් අපි බලනකොට තේරෙන්නේ නැද්ද මේ මිනිස්සයා හිතන තැනම බොරු තියෙන්නේ කියලා. කටින් වචනයක් කියනකොටම බොරුවක් කියන්නේ කියලා. පැහැදිලිද එතන සිද්ධිය? ඔන්න ඔය විදිහමයි. හරිද? මම නම් කිසිම මේ සෝෂල් මීඩියා එක නැහැ. ඔය අරගල ගැන මම දන්නේ නැහැ කියනකොටම අර වගේ තමයි. එයාට තේරුන්නේ නැහැ කියපු එක. හැබැයි එයා පටන් ගන්න තරම් බොරුවක් එන්නේ. පැහැදිලිද? අන්න ඒ ගතිය තමයි මේ සසර කියන්නේ. පැහැදිලිද? අපි එන ගජරාමෙට එන ඔල්ලොර සන්දීගෙන මේක නැටුවට මේක සම්පූර්ණයෙන්ම එන බොරුවක්. හරිද? පට්ටමල් බොරු කියන්නේ. බේගල් වල උපරිමයක් මේ තියෙන්නේ. ඒකයි ඔය ශික්ෂා පදවල උත්කෘෂ්ඨතන්ට යනකොට. ඔය අපි හිතන වගේ බොරුව කියන එක නෙමෙයි අපි කතා කරන්නේ උදේ. කියන්නේ අයියව රවට්ටන්න මම කියන බොරුව කියන එක තමයි සමාජ මට්ටමින් සම්මත බොරුවක් කියලා ගන්නෙ. ඒක නොකල යුතුයි සත්පුරුෂයෙක් නම් කොහොමද? මනුස්සෙක් නම් කොහොමද මිනිසුන් රවට්ටන්න හොඳ නැහැනේ. හැබැයි මූලික තනම ඉපදීවම රවටීමක් නා. ඉපදුනාට පස්සේ අපි බොරු කියන හදන්නේ නේ. ඒකයි පන්සිල් කියන ඒවා, අටසිල් කියන ඒවා, උපෝස සමාදාන කියන ඒවා, වස් සමාදන් වෙන ඒවා. ඔය සියලු ටික බුදුහාමුදුරුවෝ ඉන්න කලුත් තිබ්බා. තේරෙනවද? දැහැන් මාර්ගවලක් තිබිලා තියෙන හොඳේ. අරහත් භාවය ඔක්කොම තිබිලා තිනවා. හැබැයි ඒවා නමට විතරයි. නමට විතරයි කියලා දැන් මම කිව්වට ඒ බුදුහාමුදුරුවෝ නිසානේ. ඒ කාලේ අපි හිටියානම් අර මහා බ්‍රහ්මයා මාව වැවුවා කියලා හිතන් ඉන්නවා වගේ තමයි ඉතින්. ඒක Tamanට බොරුවක් කියලා හුවෙන්නේ නැහැ. ඒකයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ මෙතන මේ හිතන පතන කරන කියන විදිහ නෙමෙයි වැදගත්. ඕකේ පදනම ගැන කියන්නේ කියලා. ඒ පදනම බොරු නම් යකාටවත් හොයන්න බෑ බොරු කියලා මේක. පැහැදිලිද මං කියන එක? නිකන් හිතන්න ඔය වඳුරෝ නැත්තම් රිලව් චිම්පන්සියෙක්ට එහෙම ඉස්සරහින් කන්නඩියක් තිබ්බ මොකද ඇති කියලා. ඌ හිතන්නේම තව සතෙක් ආවමයි කියලානේ. ගහනකොට අතත් රිදෙනවා. කෑ ගහනකොට සද්දත් ඇහෙනවා. මම් බයිනකොට ඌත් බයිනවා. hina වුණොත් එයත් hina වෙනවා. නවත්තන්න පුළුවන්ද මේක? හැබැයි අපිට ඒක බලපු දෙනින් තේරෙනව නේද පිස්සුවක් මේ කියලා විහිළුවක් කියලා. හැබැයි යාට ඒක තේරෙන්නේ නැහැ. පැහැදිලිද මං කියන එක? අන්න එක තමයි කියන්නේ මෙතන මේක තේරෙන්නේ නැහැ කියන එකයි භයානක. ඔගොල්ලෝ මේ තේරුණා කියන එකට නෙමේ ඇත්තටම මේ හොයන්න ඕනේ. තේරුණා කියන කොටත් අර කන්නඩි ඉස්සරහා හූලනවා විරිතනවා වගේ එකක් ඕක. තේරෙනවද? ඒක ඉච්චට භයානකයි හොඳේ. සමහරකට උදාහරණයක් ගන්න පොඩි ඔය මට මේ මෑතකදීත් ඔය ප්‍රශ්නය අහුවා. දැන් ප්‍රඥාව සහ විඥානය කියන එකේ කොහොමද අර්ථය කියලා මම මේක උපමාවකට කියන්නේ. ඔයාලට මේ වගේ. ඕගොල්ලෝ දැකලා තියෙනවද අර මේ සමහර චිත්‍ර තියෙනවා අපිට බැලුවහම කිසිම විදිහකට හිතා ගන්න බෑ මොකක්ද ඒකේ තියෙන්නේ කියලා. ඔක හොඳම ජනප්‍රිය තමයි අර බුදුහාමුදුරන්ගේ රූපයක් පේනවා කියලා තියෙන අර බුද්ධ රූප එක එක විදිහට print කරපු එක. හරිද? මෝඩකම කියලා කියන්නේ බැලුවාට කොහොමවත් ඔක පේන්නේ නැති ගතිය. තමයි විඥානය. හරිද? තමයි මෝඩකම. හැබැයි ඔයගොල්ලෝ දවසක ඕක බලන්න ඕන විදිය අහගෙන ඒක බලපු කෙනෙක් ඒක දැකපු කෙනෙක් කියන වචනයත් එක්කම අහගෙන යම් දවසක අර චිත්‍රය මතු කර ගන්න ඕනේ. එතන ඉන්න බුදු පියාණන් වහන්සේගේ රූපේ දකින්නෝනේ. දැක්කට පස්සේ බලෙන්වත් බෑ අර අවුල් විදියට බලන්න. විකෘති විදියට බලන්න බෑ. අන්න ඒ වගේ තමයි ප්‍රඥාව. ප්‍රඥාවෙන් හරියට දැක්කොත් සක්‍රයටවත් බෑ විකෘති කරලා වෙන්නන්න. පැහැදිලිද මං කියන එක? ඒක උපමාවක් ඈ. නැතු දැන් මේ රූපේ දකින්න වගේ මේකක් දකින්න කියලා නෙමෙයි මං කිව්වේ. හරිද? උපමාවක්. ඒ හින්දා එතන ප්‍රධාන සාක්ෂියක් තියෙනවා. ප්‍රඥාව අවදි වෙනකොට විකෘතිය බවට නියමයට දකින්න පුළුවන් කියන එක. පැහැදිලිද? පැහැදිලිද මං කියපේක. මම මේකේ මට දේශනාව මතක් කරන්න වෙච්ච මේ උපමාව මේකයි. පොඩි යවුන් ඉපදෙනකොට අතපය ඔක්කොම වකුටු කරන් ඉපදෙන වගේ තමයි සසරේ ස්වභාවය සසරේ සත්වයා මේක සම්පූර්ණයෙන්ම තද කරන් ඉපදෙන එක. මගේ කියන අර්ථය. ඔක දිගාරවන්න බෑ මෙහෙම. පැහැදිලිද? දිගාරවන්න බෑ. ඒක හරියට අර බල්ලෙක්ගේ කැරකිච්ච නකුට උණ බට දාලාවත් ගෙලින් කරන්න බෑ වගේ එකක්. දාලා තියෙනකන් තියෙනවා අයින් කරපුවම ඇගිලෙනවා. ඔය වගේ තමයි අපි රකින්න සිල්. හරිද? අපි හිතන හිතලු. අපි දෙන දාන ඔය වගේ තමයි. කියනකම් කොහොම හරි අල්ලන් ඉන්නවා. කවුරු හරි සත්පුරුෂයෙක් නැත්තම් යහපත පෙන්වන්න පුළුවන් කෙනෙක් නැති වෙච්ච ගමන් ආයෙ වක්‍ර වෙනවා. පැහැදිලිද? හැබැයි මෙහෙමයි. බලෙන් මේක දිගාරින්න බැරි වුණාට
ඇතුලාන්තය නැත්නම් චින්තනය අවදි කෙරෙව්වොත් ස්වභාවයෙන්ම දිගහැරෙනවා. ඒක හරියට අපි හිතමු අතපය කැඩුණාට පස්සේ ස්පිරිතාල වලින් දානවනේ අර ප්ලාස්ටර් පැරිසරින් දාන්නේ තද ඝනකමිය ගල් ප්ලාස්ටර් නේ ඔය කියන්නේ. ඒක දැම්මට පස්සේ ඔක ගැලෙව්වහම අතපය හිර වෙලානේ තියෙන්නේ හොනේ. හැබැයි ඔක තවනකොට බෙහෙත් බඳිනකොට නිකම්ම බුරුල් වෙවි දිගෑරෙනව නේද? දිගාරිවන්නේ නැතුව. බලෙන් කඩන්න නැතුව නිකම්ම ඔහොම දිගෑරෙනව නේද? අන්න ඒ වගේ ගතියක් ධර්මයේ තියෙන්නේ. ඒක කියන්නේ ධම්මෝසද සමන්නත්ති කියලා. ධර්මය හා ඖෂධයක් තව සමාන එකක් හොයන්න බෑ කියන එක. ඔය හල් තියෙනවද නේ අර බුද්ධ වන්දනාව කරනකොට එහෙම කියන්නේ බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. සේච බුද්ධ අතීතාච ඒච බුද්ධ අනාගත පච්චුපන්නාචේ බුද්ධ අහං වන්දාමි සබ්බදා. එතන තියෙනවා තව එකක්. බුද්ධේයෝ කලිදෝ දෝසෝ ආදිනවද? බුද්ධේයෝ කලිතෝ දෝසෝ බුද්ධෝ කමිදම් මංගල කියන්නේ. ඒ මොකක්ද ඒකේ තේරුම? ඒක ලස්සන අර්ථයක් තියෙනවා. කියන්නේ ඔය සම්පූර්ණ ගාථා හොයන්න ඒකේ නිකන් කියනවට කියන්න එපා කියලා මම කියන්නේ. ඒක කියනවා බුදු පියාණන් වහන්සේලාගේ පහස ලද වැලි කැට ටිකක් තියෙනවා නම් කියන්නේ දුහවිල්ලක් වුණත් වන්දනා කිරීමට සුදුසුයි කියලා කියන්නේ. තේරෙනවද? මොකද මම කිව්වේ දැන් අපිට භෞතිකවනේ කෙනෙක්ගේ තියෙන ගුණාංග පෙන්වන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපිට නැතුව පෙන්වන්න බෑනේ ගුණය මේකයි කියලා. ඉතින් එතකොට ඔය බුදු පියාණන් වහන්සේලා කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි අර්ථයක් ධර්මයක් දැකගත්ත සත්පුරුෂයෝ Tamanට ආපු ඒ නිදහස් ඒ තියෙන අර වටිනා සිතුවිල්ල හරවපු විදිහ ඔය තියෙන්නේ. නැතු මේ දූවිල්ලක් කියලා මේ භෞතික එහෙම එකක් නෙමෙයි. ඒ කියන්නේ එපමණකින්ම මේක වටිනවා කියලා කියන්නේ. එපමණ කුදු වටිනවා කියලා අර්ථය ඔය කියන්නේ. පෙන්වන්න බැරි නිසාමයි හොම් පෙන්වන්නේ. තේරෙනවද? ඒතකොට ඒවැ පේනවද එච්චර වර්ණනා කරන්න සුදුසු කියන්නේ ඇයි කියන එක. අර මම සංඝයාට කරුණු උපස්ථානයේ සම්බන්ධ කියන එකම තමයි මේ කිව්වේ අනිත් පැත්තට. හරිද? ඒක වෙන්න පිළිගන්නේ ඔය තියෙන ඔය මූල ධර්මයේ නිසා. හරිද? නැතුව වෙන දෙයක් නිසා නෙමෙයි. හරි. මොකද සිල් පැත්තෙන් බලනවා නම් ඒ කාලේ වෙනකොට බුදුහාමුදුරන්ට වඩා සිල්වන්තයි කියලා සැලකුවා මිනිස්සු. නිගණ්ඨනාථ පුත්ත. හරිද? 이르දිපානව නම් බුදුහාමුදුරුවෝ ළඟ හිටපු ශ්‍රාවකයෝ පවා එහා පැත්තේ අර සලුවක් කෙල්ලක් ගඟින් එතර වෙච්ච තාපසේර ප්‍රශංසා කළා. එහෙමනම් ඒකයි භෞතිකය කියන පැත්තේදී භෞතිකයේ සීමා සහිතයි නේ අපිට තේරෙන්නේ නැහැ. මොකද අපේ මනස සීමාව නිසා. බලන්න බුදුහාමුදුරුවෝ මේ වගේ තැන්වල කරන වැඩ බුදුහාමුදුරුවෝ අර මේ සලුව එලලා එහා පැත්තට මාරු වෙච්ච තාපසයව දැකලා තොටියගෙන් අහනවා එහා පැත්තට එතරම් ගියද ගානේ කියලා. තොටිය කියන පිච්චයයි බුදුහාමුදුරුවෝ කියලා. ඉතින් පිච්චියා කියනවා ඉරිදිය. කොහොමද ඒක? තේරෙන්නේ ඒවැ තියෙන්නේ සම්පූර්ණ අදහසක්. ඒ කියන්නේ ඒ අදහසින් පාව උලුප්පන්න පුළුවන් එච්චර ගැඹුරක් තියෙනවා කියලා ඒක. පැහැදිලි මං කියන එක. ඒ හින්දා ඔය අපි හිතනවා වගේ මේ ඊටාම සරල සුමට ඊටාම මේ අපි හිතන අර නිකන් හුරතල් විදිහට අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි තියෙන්නේ. ඒ මොකද මේ හැම සිද්ධියකදීම අර S2 වහගෙන තමයි මේක අපි අත්විඳේ කියන එක අත්දැක්කේ කියන එක අපිට අමතක වෙලා තියෙන්නේ. වැල්. ඒක අත්දැකපු විදිහකින් අපිට කිසිම නිනව්වක් නැති හින්දා කිසිම විමසුමක් නිමිත්තක් නැති හින්දා අපිට අර සාමාන්‍ය අන්දානුකරණය සාමාන්‍ය වෙලා තියෙනවා. ඒකයි අපේ චින්තනය ලියලා නැත්තේ. මම ඒක අර පැහැදිලිව කිව්වේ මේ මට අදුදී ඔය ඇමතුමක් ආපලා ඒ අයියා හොඳ කතාවක් කිව්වා. එයා කිව්වා මේ බණන හුඟක් අහනවා හඳුනේ කියන එකත් යන්තම් තේරෙනවා. නමුත් එක තැනක් තියෙනවා ඒක කොච්චර කිව්වත් නිකන් තේරෙන්නේ නැහැ කියන එක හොඳට තේරෙනවා කියලා. හරිද? ඊට පස්සේ දැන් ඒ කතාවට මට එතන එකතු කරන්න ඕන කාරණා බණ අහන විදිහ අවුලක් තියෙනවා. ඒකයි ප්‍රශ්නේ. කියන්නේ අපි හිතන්නේ මේ දවසට YouTube එකේ තියෙන හරි TV එකේ යන බණ ටිකක් ඇහුවා නම් වැඩේ හරි කියලා. තේරෙනවද? ඉතින් ඕක ඔහොම නම් ඉතින් ඔක්කොම ටික ඔහොම කරාම හරි. තේරෙනවද? කන බොන එක, වතුර බොන එක, වැසිකිලි කැසිලි යන එකත් ඔය TV එකේ කරන විදිහට කරාම හරි. එතකොට තේරෙයි ඕවා බෑ කියලා. හරිද? ගින්දර රස්නේ බලන්න නම් ෆොටෝ වලින් බලන්න බෑනේ. හරිද? ඕවා රූපගත කරලා බලන්න බෑනේ. මුළු බිත්තියම පිරෙන්න ගින්දර ගහන් හිටිය කියලා බලන්නේ නෑනේ. ගිනි කූරක් හරි පත්තු කරලා තියෙන්න ඕනේ. එතකොට තමයි රස්නේ තේරෙන්නේ. පැහැදිලිද? ඒ හින්දා අපි අර ඊටාම සුළුවෙන් පහසුවෙන් මේක කරගන්න ඕනේ කියන ඊටාම ලාබාල හුරතල් මානසිකත්වයක ඉන්නේ. කියන්නේ අපිට හිතනවා මේක එච්චරට සරලයි කියලා. කියන්නේ හොඳට බලන්න මේ කතාව ඔයගොල්ලෝ මම මේ කියන එක වැරද්ද බලන්නකෝ. මිනිස්සු නැත්තම් ඉගෙන ගන්න කාලේ අපි වුණාද විභාගයක් ලඟ වෙනකොට අනිත් ඔක්කොම වැඩ දිලා විභාගයට පාඩම් කරනවා නේද? ෆේල් වුණොත් මාර ප්‍රශ්නයක්. ඊට පස්සේ කලදසාව වයස පොඩ්ඩක් අඩිනවා නම් ඉක්මනට බඳින්න ඕනේ. පහ වුණොත් මාර අපරාධයක්. ළමයි හදන කාලේට හරියට ළමයි හම්බෙන්න තැනක නැත්නම් කොහොම හරි කරලා දොස්තරලා හම්බෙලා හරි ළමයි හදා ගන්නව නේද? නේ? රස්සාවක් හොයන්න උනොත් පස්තෙන් ගිහලා බැඳලා හරි රස්සාව හොයනව නේද? ඒවට අපිට කිසිම පමාවක් නැහැ. මහන්සියක් නැහැ. ඉස්පාසුවකුත් නැහැ. පුළුවන් උපරිමයෙන් ඔක් කරගන්න බැඳලා හරි කරනවා. හැබැයි ධර්මයේ පොඩ්ඩක් අහමු. ධර්මාවබෝධය කරගමු. අර ටික කරලා කරමු.
බලය තමයි කරන්න වෙන්නේ ඉතින් උක. තේනවද? අර 6-4 විතර වලක් හම්බෙන්නේ. පෙට්ටියක් ඇතුලේ මිහිදන් එන්න. ඒතකොට තමයි හම්බෙන්නේ උක. තේනවද? එහෙන්දා ඊටාම ඒකයි මම කියන්නේ සොච්චම් මානසිකත්වයක් තියෙන මිනිස්සුත් එක්ක ධර්මයක් වගේ ගැඹුරු එකක් කතා කරන්න හරි අමාරුයි. ඒ මොකද මම එතනින් මතක් කරේ මිනිස්සයෝ කියන අර්ථයේ තියෙන්නේ මොළය, මනස, බුද්ධිය දියුණුවයි කියන එක. වැඩේ තියෙන්නේ මිනිස් ඇඟකින් අර පහත් මානසිකත්වයක් තියෙන පිරිසක් ඉපදුනහම ඒ කියන ධර්මය සම්දිට්ඨික කාලික වෙන්නේ නැහැ. ඇයි ධර්මයේ කියන අර්ථය තේරුම් ගන්න බෑනේ. ඒකයි නිකම් බල්ලෝ වගේ මිනිස්සු මෙහෙම මැරලා යන්නේ. ඒකයි බල්ලෝ වගේ මිනිස්සු කාගන්නේ, පොරගන්නේ. තේනවද? අර පිඹුරෝ තමන්ගේ ගොදුර බදා ගන්නවා වගේ මිනිසුන්ට අර ලස්සන දෙයක් හම්බුනහම ඒකේ ඇලිලා පිඹුරෝ ඉන්නවා වගේ ඉන්නේ ඔය හින්දා. තේනවද? එච්චරට අර තිරස්චාන ගතිරික තියෙන මිනිසුන්ගේ సంతානයෙන් ඇතුලේ. ওই ටික නම් නසා ගන්න නැතුව ධර්මයක් වගේ ගැඹුරක් නම් හොයන්න වෙන්නේ නැහැ මලාට. තේනවද? ඒ හින්දා පිළිබඳ ඒකයි මම අර මුලින්ම මතක් කරේ තමන්ට පුළුවන් උපරිමයෙන් දානය කියන එක හුරු කරන්න. හරිද? තමන් කන බොන ආහාරයේ අවසාන ඉඳුල් ටික හරි කමන්නේ සතෙක්ට ආහාර වේවා කියලා හරි දෙන්න. මොකද එයින් පවා ලැබෙන ඒ අතහැරීමේ චින්තනය ලේසියෙන් සසරේ ගන්න වෙන්නේ නැහැ. පැහැදිලිද? ඔය කවදා හරි ඔහොම සුළු හෝ දෙයක් දුන්න නිසා තමයි අදරත් මේ කුසගින්න පිපාසාවක් තාම නැත්තේ. අද වෙනකොට මේ වෙනකොටත් බඩගින්නෙන් මැරෙන මිනිස්සු උනතන ලෝකෙ ඉන්නවා. හරිද? ඒ හින්දා ඒ තැනකටපත් නොඋනේ දුන්න හින්දා. හරිද? තමන් දුස්සීල නැත්තේ තමන්ට ඩිසිප්ලින් එකක් තියෙන්නේ සසරේ හික්මීම පුරුදු කරපු නිසා. සාමාන්‍ය මිනිස්සු වගේ ඔහේ ඕනම දෙයකට ගිහිල්ලා අර පොරකා ගන්න නැත්තම් බලු පොරේට යන්නේ නැතුව අපි පැත්තලා ඉන්නේ ලෝක සම්බන්ධ විමර්ශනයක්, විචක්ෂණයක්, පෘතුල දැනුමක් සුළු හෝ වැඩිපුර තියෙන හින්දා. ඕ ටික ආවේ මේ විමසපු හින්දා. භාවනාව කියන්නේ ඒ විමසීමේ හින්දා. ඔය ටික සසරේ කරලා නැත්තම් නන්නතරය අදටත් හොඳයි. එහෙනම් ඉතින් මම හරි ඉස්සෙල්ලා මතක් කරේ අර ලකුණ්ඩපද්‍ය හඳුරන්ගේ අතීත කතාව. ඉතින් තිරස්චානගත සතෙක් වෙලත් අර මට්ටමට තමන් සිතුවිල්ලක් නගාගත්තා නම් මිනිස්සු වෙච්ච සියලුම දෙනාට ඒක බැරි කමක් නැහැ. හරිද? ඒකට එකම දේ තමයි යහපත් මිනිස්සුන්ගේ ආශ්‍රය. අමතක කරන්න එපා කවුලගේ ගහ තිබ්බේ බුදුහාමුදුරුවෝයි සංඝයායි වැඩ හිටපු තැනක. හරිද? අර ගිරාවට වුණා වගේ තමයි. එක ගිරවෙක් කටුනේ චණ්ඩි ගොඩක් ළඟට අනිත් ගිරාවටනේ තාපසෝ ළඟට. වෙනස පේනවනේ. ඒ හින්දා තමන් ඉන්න වපසරියේ තියෙන ස්වභාවය අනිවාර්යෙන් තමන්ට ඩිරෙක්ට්ලිම ඉම්පැක්ට් එකක් තියෙනවා. කියන්නේ ඍජුවම ඒකට මේ උපනිෂයක් දෙනවා තමන්ගේ වටේ ඉන්න මිනිස්සු. බල්ලොත් එකනේ දාතර වශයෙන් මැක්කො නැතුව නැගිටී කියන එක නම් හිනා. ඒක හීනයක්. එහෙම වෙන්නේ නැහැ. තේනවද? ඉන්න තැනට නුව තමයි තමන්ගේ මනස වපසරිය ගොඩ නැගෙන්නේ. ඒකයි පෙරේතයට හැමතිස්සෙම වට පරිසරය පේන්නේ මොනවද? ලේ ආසූචි සර්ව මල මුත්‍ර. දෙවියෙක්ට පේන්නේ ආමූර්තය, නන්දන වෙන ඕවා. මනුස්සයෙක්ට පේන්නේ මේ ඉස්සරහා පේන මේ ටික. තමන් ඉන්න වපසරිය අනුවමයි තමන්ගේ මනස හැදෙන්නේ. ඉතින් ඒකට තීරණය ගන්නෙත් තමන්ගේ මෝඩ මනසමයි ඈ. ඒකට වෙන කවුරුත් අපිට පළි කියන්න බෑ. එහෙනම් මේ ඕන මං කියව එක තේරුණා නම් ඕලට පේනවද? කියන්නේ මේක කොහෙන්වත් මෙතන හොඳයි මෙතන නරකයි කියලා අපිට කොහෙන්වත් ගහන්න බෑ. එකම තැන යන්නේ. මම එක තැනකදී මතක් කරා උදාහරණේ ඔයත් ඔය අනුරාධපුරයේ ගිය වෙලාවක මේ ලොකු සන්නස්ලට ඔය දානමාන පූජා කරන්න ගිය වෙලාවක මට අවස්ථාවක් ලැබුණා. ඒ ලොකු සන්නස්ල මගේ කුටියට යන්න. ඒක උන්වහන්සේ වැඩ හිටපු කුටියේ මේ වැසිකිළිය හදලා තිබ්බේ නැහැ. ඒක අපිත් එක්ක ගියපු පිරිස කිව්වා හඳුනේ අපිට පුළුවන් මේක හදන්න බඩු ටික ගේන්න ඕන වඩිමු කියලා. මාත් ඉතින් ගියාම අනුරාධපුර ටවුන් එකේ අතන මල්ලා තුන් දෙනෙක් හිටියේ. 24 25 වගේ මල් මේ වයසේ මල්ලා තුන් දෙනෙක්. මම කිව්වා ඉතින් ඕකට ගිහිල්ලා බලමු. කොල්ල තුන් දෙනෙක් ඉන්නේ. කිව්වහම මේ දැන් මාත් එක්ක ගියපු කට්ටිය වැඩි හිටියෝනේ. ඒගොල්ලෝ එහා පැත්තේ තියෙන ටයිල් කඩේටත් ගියා. මම මේගොල්ලොත් එක්ක කතා කරනකොට. ඒගොල්ලෝ මට ඇවිල්ලා කිව්වා හඳුනේ මේ පොඩි උන් ටික අපිව ගසා ගන්න යන්නේ වැඩිපුර ගහනක් දාලා විකුණන්නේ. එහා පැත්තේ ඔය බඩු ඊට වඩා ගණන් අඩුයි කියලා. ඉතින් මම කිව්වා දැන් මේ මිනිස්සුන්ගෙත් අපි ගත්තනේ බිලා. මේගොල්ලන්ගෙන් ටිකක් ගමු අරගොල්ලන්ගෙන් ටිකක් ගමු. දැන් උඩෙන් ගලා ගත්තා. අනුරාධපුර ටවුන් එකේ ඔය තියෙන කඩවල් වල බඩු දෙන්නේ නැහැ නේ එතනින්. වෙන තැනකින් තමයි ගන්න තියෙන්නේ. ඒගොල්ලන්ගේ ස්ටෝර් වල තියෙන වෙන තැනක. බිල් දෙකක් තියෙන්නේ හොඳේ. ඇඩ්‍රස් එක එකයි. හරිද? එකම ස්ටෝර් එකෙන් බඩු ගන්න තිබ්බේ. ඔය වගේ තමයි පින්ගන්නේ හොඳේ. අපි හිතනවා අපිට මෙතන ලාභයක් වුණා. අපි අන්තම් මෙතනින් බේරුණා. අරගම තමයි. එකම මාරයාගෙන් බඩු ටික හම්බෙන්නේ. අපි දකින්න අපිට මාර දෙයක් හම්බුණා කියලා. ඒ වගේ තමයි අනිත් පැත්ත. දුක් වෙන්න වැඩක් නැහැ අපිට අලාභයක් වුණා කියලා. එකම කඩෙන් දෙන්නේ බඩු. හරිද? ගණන් වැඩි අඩු කතාවලට රැවටෙන්න එපා. මිනිස්සු ප්‍රශංසා කරා කියලා උඩ යන්නවත් නිඳා කරා කියලා යට යන්නවත් එපා. ලාභයක් આવොත් සතුරු වෙන්නද? අලාභයක් આવොත් ඒ සතුරු වෙන්න. මොකද එකම කඩෙන් බඩු ටික එන්නේ. තේනවද? නටන්න දෙයක් නැහැ ඔය ගිති. තේනවද? අමතක කරන්න එපා. තරු 7 පන්තියේ හෝටලයක හදන ලුණු මිරිසෙයි. හරිද? අර හිඟන්නේ එතන මේ පේමන්ට් එකේ තියාගෙන කරන ලුණු මිරිසෙයි ලුණු ටික එන්නේ එකම භූමියෙන් තමයි. ඉතින් මට තේරෙන්නේ නැහැ තරු 7ක් වදින්නේ කොතනද කියලා ඕකේ. තේරෙනවද? ඉතින් හින්දා ඕවා නිකන් රඟාගෙන ඉන්න තැන නෙමෙයි. අර මිනිස්සෙක් වුණාම කළ යුතු එකම දේ නම් සත්‍ය සෙවීම විතරයි. ඊට එහා මොනවට ගියත් පිස්සේ තමයි ඉතින්.
තේනවද? ඒ හින්දා මේ එවැනි ලෝකයක් තියෙන තමන්ගේ තියෙන දෘෂ්ටිය වෙනස් කර ගැනීම විතරයි කරන්න පුළුවන්. හොඳේ. ඒක වෙනස් කරොත් මේ සම්පූර්ණ චිත්‍රය අනිත් පැත්ත ගහන්න පුළුවන්. නැත්නම් එහෙම මේකෙම දී වෙලා මැරලා යන්න පුළුවන්. ඒ හින්දා එතනට නොයා අර මං කියපු උපමා ටික පොඩ්ඩක් අර්ථ අරගන්න බලන්න. ඒවා තියෙන මේ ගැඹුරු පොඩ්ඩක් විමර්ශනය කරන්න බලන්න. ඒතර ඒවා අදහසක් උල්ප ගන්න පුළුවන්. හොඳයි නම් මේ කාරණා ටික සිහිපත් කරන්නයි අවස්ථාව මට ඕනුනේ ගන්න. මතක් කරලා තිනවා මේ සියලුම ධර්ම දානමය පුණ්‍ය කර්ම සිදු කරන්න බොහෝ දෙනෙක් මේවට උපකාර කරනවා. අද අපිට දේශනාව පවත්වන්න මේ වපසරිය හදන්න නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ඒවට දායකත්වය දුන්නේ ප්‍රඥා නාලිකාවෙන් විශේෂයෙන්ම මේවා විකාශනය කරන්න වැලිමඩ ලුණුවත් අංක 1 ගංගාලිපිනේ පදිංචි විශ්‍රාමික විදුහල්පතිනි කුමාරිහාමි සෙනවිරත්න මහත්මිය සහ සුමුදු සෙනවිරත්න දිලීප සෙනවිරත්න රුවණි සෙනවිරත්න සහ දරුවන් විසින් දායකත්වය දරුවා කියලා මතක් කරලා තිනවා. ඒ හැමෝටමත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. වහවාම නිවනින් නිවෙන්න හේතු ප්‍රශ්‍ය වෙන්න කියලා අරමුණු වශයෙන් කුමාරිහාමි සෙනවිරත්න මහත්මියගේ පරලෝසපත් දෙමව්පිය දෙපළට සහ සැමියාවන පරලෝසපත් එස්.ඒ. සෙනවිරත්න මහතාට මෙම ධර්ම දාහණයෙන් ජනිත සියලුම පුණ්‍ය කුසලයේ අනුමෝදන් වෙත්වා. දුක්ඛිත ස්ථානයක ඉන්නවනම් සපවත් ස්ථානයක ජීවිතය ලබත්වා. වහවාම නිවනින් නිවෙන්න මේ පින උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරලා තිනවා. ඒ වගේම කුමාරිහාමි සෙනවිරත්න මහත්මියගේ මුණුපුරු මිනිපිරියන් වන විනුදි දිනුලි මියසි රමිත සුහස් සයාරා යන දරුවන්ටත් ලේලිය සහ බෑනාවරුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සැපත් භාවය ලැබිලා වහවහම සසර ගමන කෙලවර කරන්නම උපනිශ්‍රයක් මේ පුණ්‍ය ශක්තියෙන් උපනිශ්‍රේ ශක්තියක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තිනවා. ඒ වගේම දේශකයන් වහන්සේලාට මහා සංඝරත්නයට ලක්වාසී ලෝකවාසී සෑම සිළු දිනාටම චිරජීවනයේ සැලසීලා නිවනින් නිවෙන්න සසර දුක් කෙලවර කරගන්න මේ පින උපනිශ්‍රයක් වේවා කියලා හැමෝම සත්පුරුෂ අදහසින් යුතුව ප්‍රාර්ථනා කරලා තිනවා. ඒ වගේ සීම වෙත්වා කියලා අපිත් පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ ප්‍රඥා නාලිකාව වැනි මෙවැනි වපසරියක් හදන්න ලොකු සාන්නාන්සලා බොහෝ කැපකිරීමක් කරලා තිනවා. උන්වහන්සේලාගේ අදහස අනුව බොහෝ සත්පුරුෂය එකතු වෙලා මේ වගේ වපසරියක් නිර්මාණය කළේ. ඉතින් මේවා විකාශනය කරන්න, මේවා පටිගත කරන්න, මේ ආලෝකකරණය හිතනවා වගේ මේ ලේසි පාසු නැහැ. කැමරාවක් අතින් හරි අලුත් මිනිස්සෙක් ඉන්නවා නම් දන්නවා මේක ඉතින් බාහිර දුර මේ කාර්ය. ඉතින් මේ හැමෝටම අපි එකලෙසම පුණ්‍යානුමෝදනා සිහිපත් කරනවා, පුණ්‍යානුමෝදනා කරනවා. ඒ අතන්ට ධර්ම දානමය කුසලය තව තවත් ආනිසංස වෙලා ධර්මය දකිමින් වහවහම සසර කතර කෙලවර කරන්නටම උපනිශ්‍රයක් ලැබේවා කියලා ලොකු සන්නාන්සලාට පාදාමනුතුව පුණ්‍යානුමෝදනා කරනවා. වහවම මේ චීවරය තුලදීම ඒ බෝධි ඥාන ධර්මයන් අවබෝධ කරගෙන කුසලයන් සම්භාර කරගෙන පතන්නා වූ බෝධියක් සාක්ෂාත් කරගන්නට මේ සියලුම පිනත් හේතු උපනිශ්‍රේ වෙන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම නමින් ජන්මාන්තරගත වෙන්න දිච්ච මේ නම් මතක් කරපු නම් මතක් නොකරපු සසරේ බොහෝ පිරිසක් ඉන්නවා පින් ගන්න බලාපොරොත්තු වෙන. මේ සෑම සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. දුක්ඛිත ස්ථානයක ඉන්නවා නම් සපවත් ස්ථානයක් ලබත්වා. සපවත් ස්ථානයක ඉන්නවා නම් වහවහම ධර්මාබෝධය ලබන්න පුළුවන් භූමියක් තියෙන කාලේ සත්පුරුෂ ආශ්‍රයයට ගිහිල්ලා ධර්ම ශ්‍රවණය කරලා නිවනින් නිවෙන්න යැත්තොත් සිත් පහන් ඒකාලෝක කරගනිත්වා කියලා අපි සියලු දෙනාට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සුජීවත්ව වාසය කරන සියලු දෙනාටමත් ඕගලන්ට මේ ස්ථාන වලට එන්න වපසරිය සකසලා දුන්න හැමෝටමත් දන්න නොදන්න වරදක් වුණ වරදක් නෙවිච්ච යම්තාක් පිරිසක් අපිත් එක්ක අමනාපෙන් එහෙම ඉන්නවා නම් ඒ හැමෝටමත් මනාපලා ඉන්න හැමෝටමත් ඒ සියලුම සත්පුරුෂයන්ට මේ පින් එකලෙසම අනුමෝදන් වෙත්වා. සියලුම මනාප කියන ඒ අන්තද්දෙහින් මිදලා සියලු දෙනාට සසර කතරින් ඈතර වෙන්න ලෝකයේ තියෙන යථාර්ථය දැකලා මෝඩ භයානක මේ දුර්ධාන්ත ලෝකෙන් අයින් වෙලා සසර කතර නිමා කරන්න සියලුම දෙනාට මේ පුණ්‍ය පාරමිතාව ඒකාන්ත සත්පුරුෂ ආශ්‍රයයක් බවට පත් වෙත්වා. ධර්ම ශ්‍රවණය කරන්නට හිත පහළ වෙත්වා. දාන සීල භාවනා ආදී ඒ උත්කෘෂ්ඨ පුණ්‍ය නිධානයන් තමන්ගේ ජීවිතයට ළඟා කර ගැනීමට සිත් සතන් පහළ වෙත්වා. ඒ වෙනුවෙන් අවශ්‍ය බලය ශක්තිය ජවය ලැබෙත්වා. සියලුම දෙනාට මේ සම්බුද්ධ ශාසනය තුලදීම බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිවිසන සීපවනවා දාල අජරාමර සංඛ්‍යාත නිවනින් නිවෙන්නම මේ සමස්ත පුණ්‍ය කුසල ආශිර්වාදයේ ඒකාන්ත උපනිශ්‍රයක් පාරමිතාවක් පුණ්‍ය නිධානයක් බවට පත් වෙත්වා කියලා අපි සියලු දෙනාම සාදු කියලා පින් අනුමෝදන් කරමු. හොඳයි බුදු පියාණන් වහන්සේලාට මල් පහන් සොඳුන් ආදීන් බුද්ධ පූජා පැවැත්වුවා. බුදු පියාණන් වහන්සේලා දේශනා කරපු ධර්මයට ගෞරවයක් ඇති කරගත්තා. මහා සංඝයාගේ අපෝපස්ථාන පැවැත්වුවා. එකීම එකී නොකිය ආකාරයෙන් ප්‍රතිපත්ති පූජා සහ ආමිස පූජායෙන් කරගන්න යෙදුනා වූ සමස්ත පුණ්‍ය කුසල නිදානය සියලු ලෝකවාසී සියලුම සත්වයන්ට බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිවිසන සීපෙවනවා දාල අජරාමර සංඛ්‍යාත නිවෙනින් නිවෙන්න ඒකාන්ත මහා උපනිශ්‍රයක් බවට පත් වෙත්වා කියලා මහා සංඝරත්නය වෙනුවෙන් ඔබ සියලුනාට ආශිර්වාද කරනවා. වන්දනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්මන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිබ්භයා සෝකප්පත්තාච නිස්සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සුවපත් වේවා. මගපල් නිවන් පූර්ණ වෙත්වා. සුවපත් වේවා.
සම්භක්ඛයෝ නිබ්බානං